හරි. ඊට පස්සේ හරිනේ. ඊට පස්සේ 28 වෙනි ප්‍රශ්නේ බලන්න. ඒ කියන්නේ 2001 60 28 ප්‍රශ්න. ටක් ගාලා කියව ගන්න ආයි හරි. හරි ටක් ගාලා මේ ප්‍රකාශ බලමු. මේ මම කලින් කියලා දුන්න එකටම අදාළ එකක් තමයි තියෙන්නේ. බලන්න. සාන්ද්‍රණයේ ඝන ඩෙසිමීටරයට මවුල එක වැඩි කිරීම 10 ඍණ 3ක් වන HCl ද්‍රාවණයක් සමග ඝන ඩෙසිමීටරයට මවුල එක වැඩි කිරීම 10 ඍණ 3ක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් අනුමාපනය කිරීමේදී මෙතිල් ඔරේන්ජ් නිර්වද්‍ය අන්තලක්ෂය ලබා දෙයිලු. මෙතිල් ඔරේන්ජ් දර්ශකය ඒ කියන්නේ සරලව කිව්වොත් මෙතනදී ඔය අහන්නේ මෙතිල් ඔරේන්ජ් දර්ශකය මෙතනට පාවිච්චි කරන්න පුළුවන්ද කියන එක. තමයි ඔය ප්‍රශ්نين අහන්නේ. ඒ මෙතිල් ඔරේන්ජ් මගින් නිර්වද්‍යව අන්තලක්ෂය ලබා දෙයිලු. මේ ප්‍රකාශය හරිද වැරදිද? කොහොමද ඒක චෙක් කරන්නේ? දැන් දන්නවද දර්ශකයක් කොහොම තෝරගන්නේ කියලා? දැන් pH ඉගෙන ගත්තු නැති ළමයෙක් වුණත් දැන් දන්නවා. දර්ශකයක් තෝරගන්නේ කොහොමද? දැන් මෙතන HCl සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ හරිම ලේසි අපිට අපි pH පරාසය දන්නවා. තේරෙනවද? අපි pH පරාසය දන්නම් ප්‍රබල අම්ලයක් සහ ප්‍රබල බෂ්මයක් නම් pH පරාසය 3ත් 11ත් අතර වෙන්න ඕනේ. හැබැයි 3ත් 11ත් අතර වෙන්න නම් මොකක්ද වෙන්න ඕනේ? සාන්ද්‍රණය ඒගලන්ගේ 0.1 ගානේ තියෙන්න ඕනේ. දැන් මෙතන සාන්ද්‍රණය 0.1 ගාන නෙමෙයි තියෙන්නේ. අර කලින් ප්‍රශ්නෙට අදාළ එකම තමයි මෙතන තියෙන්නේ. බලන්න. සාන්ද්‍රණය එක වැඩි කිරීම 10 ඍණ 3ක් තියෙනවා. ඒක දෙකකින් අඩු වෙලා තියෙන්නේ. එහෙනම් මොකද වෙන්න ඕනේ? පරාසය දෙකකින් අඩු කරන්න. දැන් ඒතකොට මේකෙදි පරාසය කීයද එන්නේ? 5ත් 9ත් අතර පරාසයක් තමයි එන්නේ. ඒතකොට එන්නේ 5ත් 9ත් අතර pH පරාසය අතර තියෙන දර්ශකයක් තමයි අපි පාවිච්චි කරන්න ඕනේ. හැබැයි ළමයි දන්නවනේ මෙතන දීලා තියෙනවා. එදක් නෑ හොඳේ. ඔක දෙන්නේ නැතුව තිබ්බනම් තමයි පොඩ්ඩක් ප්‍රශ්නේ පොඩ්ඩක් මේ වෙන්නේ. දැන් මෙතන දීලා තියෙනවානේ. මෙතිල් ඔරේන්ජ් වල pH පරාසය තමයි උතර වරන් නැතුව දීලා තියෙන්නේ. කීයද තියෙන්නේ? 3.1ත් 4.4ත් අතර pH පරාසයක් තියෙනවා. ඒතර දැන් 3.1ත් 4.1ත් කියන එක අර 5ත් 9ත් අතර පිහිටනවද නෑනේ? 5ට වඩා අඩුයිනේ. තේරෙනවද? 5ත් 9ත් අතර පිහිටන්න ඕනේ අර pH පරාසය. ඒතර බෑ මෙතිල් ඔරේන්ජ් පාවිච්චි කරන්න බෑ මේකෙදි. බැරි ඇයි? සාමාන්‍ය ප්‍රබල අම්ල ප්‍රබල බෂ්ම අනුමාපනයකට මෙතිල් ඔරේන්ජ් පාවිච්චි කරන්න පුළුවන්. ඕගොල්ලෝ එහෙම ගණන් හදලා ඇති. ඒක හරි. හැබැයි ඒ වල අනිවාර්යෙන් සාන්ද්‍රණය මොකක් වෙන්න ඕනේ? 0.1ක් වෙන්න ඕනේ. නැත්තම් මෙතිල් ඔරේන්ජ් පාවිච්චි කරන්න බෑ. එහෙනම් මේකෙදි පාවිච්චි කරන්න පුළුවන් හොඳම එක මොකද්ද? සාමාන්‍යයෙන් උඩ ඔතන ප්‍රශ්න උඩම තියෙනවනේ. බැලුවම මොකද්ද? මෙතිල් බ්ලූ කියන එකනේ ආවේ. බ්‍රෝමෝතයිමෝල් බ්ලූ කියලා කියන්නේ. ඕකටම තමයි අපි මෙතිල් බ්ලූ කියලාත් කියන්නේ හොඳේ. තේරෙනවද? මෙතිල් බ්ලූ කියන්නේ ඕකට. එතකොට ඒක තමයි ඔය වගේ අවස්ථාවකට පාවිච්චි කරන්න පුළුවන් දර්ශකය. තේරෙනවද? හරිනේ. එතකොට ඒක මාක් කරගන්න. ඊළඟ ප්‍රකාශය කියව ගන්න. එතකොට පළවෙනි ප්‍රකාශය වැරදි හොඳේ. පළවෙනි ප්‍රකාශය අසත්‍යයි. දෙවෙනි ප්‍රකාශය හරි. ඊළඟ ප්‍රකාශය බලන්න. ඝන ඩෙසිමීටරයට මවුල 0.1ක HCl ද්‍රාවණයක් සමග ඝන ඩෙසිමීටරයට මවුල 0.1ක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් අනුමාපනය සඳහා ඕනෑම අම්ල බෂ්ම දර්ශකයක් භාවිත කළ හැකිය. මේක කටපාඩම් කරන්න එපා. මේකේ තර්කේ පාවිච්චි කරන්න. මේක හරි. හරිද? ඒ කියන්නේ දැන් මෙතන දෙන්නගෙම සාන්ද්‍රණය 0.1ක් නේ. අම්ලයේ සාන්ද්‍රණයත් 0.1ක්, බෂ්මයේ සාන්ද්‍රණයත් 0.1ක්. හරිද? එතකොට ඕනෑම අම්ල බෂ්ම දර්ශකයක් පාවිච්චි කරන්න පුළුවන් අපිට. පාවිච්චි කරන්න පුළුවන් වෙන්න හේතුව මොකද්ද? තර්කය මොකද්ද?
තර්කය තමයි 0.1ක සාන්ද්‍රණයක් තියෙනකොට ප්‍රබල අම්ලය දැන් මෙතන අනිත් එක ප්‍රබල අම්ල ප්‍රබල භස්ම අනුකම්පනයක් වෙන්නත් ඕනේ හොඳේ. නැත්තම් pH පරාසය වෙනස් වෙනවනේ. දැන් ප්‍රබල අම්ල ප්‍රබල භස්ම වල තමයි pH පරාසය 3ත් 11ත් අතර තියෙන්නේ. දැන් මෙතන HCl කියන්නේ ප්‍රබල අම්ලයක්, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ ප්‍රබල භස්මයක්. දෙන්නම ප්‍රබලයි. ඒතකොට මේගලන්ගේ pH පරාසය 3ත් 11ත් අතර තමයි තියෙන්නේ. තර්කේ තේරුම් ගන්න හොඳේ. pH පරාසය 3ත් 11ත් අතර තියෙන්නේ. තේරෙනවද? pH පරාසය 3ත් 11ත් අතර තියෙන නිසා සාමාන්‍යයෙන් හැම දර්ශකයකම වගේ pH පරාසයන් මේ 3ත් 11ත් අතර තියෙනවා. එහෙම 3ත් 11ත් අතර තියෙන නිසා අපිට හැම දර්ශකයක්ම වගේ පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි සාන්ද්‍රණය අඩු වෙන්න මොකද වෙන්නේ? අම්ලය සහ භස්මයේ සාන්ද්‍රණය අඩු වෙන්න මොකද වෙන්නේ? pH පරාසය අඩු වෙනවා. pH පරාසය අඩු වෙනකොට අපි තෝරගන්න ඕනේ මේ pH පරාසයට අදාළ දර්ශක. එතකොට අපිට හැම එකම වගේ පාවිච්චි කරන්න වෙන්නේ නැහැ. අන්න ඒක තමයි තර්කය. තර්කේ විතරක් ඔළුවේ තියාගන්න ඕනේ. කටපාඩම් කරන්න එපා. විශේෂයෙන් මගේ පන්ති වලට ඇවිල්ලා කටපාඩම් කරන්න එපා. එනං වෙන ඔය ඕන තරම් සර්ලා ඉන්න යන්න. තේරෙනවද? ගිහිල්ලා ඔය උත්තරේ කියන්නේ උත්තරේ පාඩම් කරගන්න ළමයි. මගේ එකේ තර්කේ විතරයි පාඩම් කරගන්න ඕනේ. තේරෙනවද? තර්කේ පාඩම් කරගන්න. හරිනේ? ඒකට විවරණ ලියා ගන්න. දැන් ඔය ඉස්කෝලේ ගියාම වැඩක් නැති වෙලාවට මේවට විවරණ ලියන්න. තේරෙනවද? දැන් මේක නිකන් ඉන්න බෑ. දැන් මේකේ විවරණේ මම කලින් දුන්නා. ඒක කලින් එකම ආයෙවා මතකෙන් ලියන්න. තේරෙනවද? හරි. ඒක දෙවෙනි ප්‍රකාශයේ සත්‍යයි, පළවෙනි ප්‍රකාශය අසත්‍යයි. උත්තරේ මොකද්ද කියලා බලන්න. හොඳේ සත්‍ය අසත්‍යකේ මට එච්චර මතක නෑ. උත්තරේ එන පිළිවෙල. හතරද කොයි උත්තරේ හතර වගේ එන්නේ. අසත්‍ය සත්‍ය උත්තරේ හතර වගේ. ඒක චෙක් කරගන්න. හොඳේ කොහොම හරි පළවෙනි ප්‍රකාශය අසත්‍යයි, දෙවෙනි ප්‍රකාශය සත්‍යයි. හරි. දැන් ආයි කරමු ප්‍රශ්න ටික. දැන් චුට්ට ඔය ඉන්න තැන් වලින් පොඩ්ඩක් නැගිටින්න හොඳේ. අපි පැයකට වඩා එක දිගට වැඩ කරානේ. පොඩ්ඩක් නැගිටලා උඩ පැනලා හොඳේ. වතුර ටිකක් එම් බීලා වතුර ටිකක් බීලා හරි. ටක් ගාලා මේ ප්‍රශ්න ටික කරන්න ඊට පස්සේ අපි ගණන් ටිකක් හදමු දැන්. 29 ඒ කියන්නේ 2002 31 නෑ 31 නේ සෝරි 13 ඒත් එක්කම හදන්න 31 ඒක 2003 ප්‍රශ්නයක් ඒත් එක්කම හදන්න 35 ඔන්න ඔය ප්‍රශ්න තුන හදන්න බැරි වුණත් කමක් නෑ මෙන්න දැන් හදන්න බැරි ළමයිට මම කියන්නේ ප්‍රශ්නේ කියවන්න හොඳට ප්‍රශ්නේ කියවන්න ප්‍රශ්නේ කියවන ගමන් ඔයා රූපයක් අඳින්න දැන් මේ පරීක්ෂණයක්නේ එක්ක මේක බලන්න හිතේ මවා ගන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ නිකන් ඔයා ඇත්තට මේක සිද්ධ කරනවා වගේ හිතේ මවා ගන්න පුළුවන්ද කියලා බලන්න. ඒක ඔයා පින්තූරයකින් අඳින්න. මොන ද්‍රාවණයේද දාන්නේ? ඒ අවශ්‍ය ඩීටේල් ටික ඔක්කොම ලියන්න. මෙයාගේ සාන්ද්‍රණයේ පරිමාව මොකද්ද වෙන්නේ? අවශ්‍ය ඔක්කොම ටික රූපයකට අඳින්න. හැම ළමයෙක් මේක අනිවාර්යෙන් කරන්න. ගාන හදන්න කලින් අනිවාර්යෙන් රූපයක් අඳින්න. ගාන හදාගන්න බැරි ළමයි අනිවාර්යෙන් රූපය අඳගන්න. තේරෙනවද? හොඳට ගාන කියවන රූපය අඳගන්න. ඒක කරන්නකො. ටක් ගාලා. මම මේකත් දාලා තියෙන ගෲප් එකට. ගෲප් එකේ ඇති. ෆොටෝ එක දාලා තියෙන. හරිද? කරාද? හරි දැන් අහගන්නකො. හැමෝම අහගන්න. ඔයගොල්ලෝ පළවෙනියටම සම්බන්ධ වුන නිසා ඔයගලන්ට පොඩි වාසියක් තියෙනවා. දැන් හැම එකම වගේ කියලා දෙනවනේ.
දැන් මේක මං ආයි කියලා දුන්නේ කියලා දෙන්නේ නැහැ. එකපාරක් කියලා දුන්නම ආයි දැන් මේ වගේ ප්‍රශ්නයක් ආවම නිකන් උත්තරේ කියනවා විතරයි. ලොකු පැහැදිලි කිරීමක් කරන්නේ නැහැ ඉතින්. හරි ඒකෙන් සාගන්න හොඳේ. හරි. මේ තියරි කොටසක් හොඳේ. ඒ කියන්නේ කාබනේට අනුමාපන වල ගන්න පුළුවන් ෂෝට් නෝට් එක. දැන් බලන්න ඔයා මේව ඉගෙනගෙන තියෙනවද කියලා. හරිද? කාබනේට අනුමාපනයක් නම් හොඳේ කාබනේට අනුමාපනයක් නම් අනිවාර්යෙන්ම සැලකිලිමත් විය යුතු කරුණු දෙකක් තියෙනවා. ඒ කියන්නේ අපි බලන්න ඕනේ කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි පළවෙනි එක තමයි කාබනේට අනුමාපනයක් නම් බියුරෙට් වෙන්නේ කවුද ප්ලාස්ටික් වෙන්නේ කවුද කියලා ඔයා චෙක් කරගන්න ඕනේ. ඒක අනිවාර්යයි. ඕක වැරදුනොත් විනාශයි. ඒක මම කියන්නේ. තේරෙනවනේ? නිකන් ඔයාට ඕක වැරදුනොත් ප්ලාස්ටික් බියුරෙට් ඉන්න කෙනා මාරුනොත් ඔයා ගාන වරද්දනවා. තේරෙනවනේ? අනිත් එක තමයි දර්ශකය මොකක්ද කියන එක බලන්න ඕනේ. ඒකත් තීරණය වෙන්නේ අර පළවෙනි එක බැලුවට පස්සේ. තේරුණානේ? ඒතර අපිට අවස්ථා දෙකයිනේ හම්බ වෙන්නේ. හරිද? පළවෙනි අවස්ථාව තමයි ප්ලාස්ටික් කාබනේටේ ඉන්න පුළුවන්. හරිද? ප්ලාස්ටික් කාබනේටයක් ඉන්න පුළුවන්. උඩින් අම්ලයක් දාන්න පුළුවන්. අනුමාපනය කරන මොකක් හරි අම්ලයක් දාන්න පුළුවන්. දෙවෙනි අවස්ථාව මොකද්ද? දෙවෙනි අවස්ථාවේදී ප්ලාස්ටික් අම්ලයේ ඉන්න පුළුවන්. උඩින් අනුමාපනය කරන්න කාබනේටයක් දාන්න පුළුවන්. ඔකනේ දෙවෙනි අවස්ථාව. ඔන්න ඔය අවස්ථා දෙකෙන් මොන අවස්ථාවේද ඔයාට හම්බ වෙන ගාන තියෙන්නේ කියන එක ඔයා චෙක් කරගන්න ඕනේ. තේරෙනවද? මේ ෂෝට් නෝට් එක හොඳයි කියන්නේ. දැන් මේ අවස්ථාව නම් අපි දන්නවා කාබනේටයක් ප්‍රතික්‍රියා කරන පීවර දෙකකට. ඕනම ළමයෙක් දන්නවා ඒක. කාබනේටයක් ප්‍රතික්‍රියා කරන පීවර දෙකකට. මොකද්ද පීවර දෙක? කාබනේටයක් තියෙනවා, කාබනේට අණුවක් තියෙනවා. මුලින්ම මේක H+ අණුවක් එක්ක ප්‍රතික්‍රියා කරලා බයිකාබනේට් වෙනවා. ඊට පස්සේ දෙවෙනි පියවරදී වෙන්නේ බයිකාබනේට් කියන්නේ බාෂ්මික කෙනෙක්. මේ තර්කත් එක්ක තේරුම් ගන්න හොඳයි. බයිකාබනේට් ආයි ප්‍රතික්‍රියා කරන්නේ. බයිකාබනේටුත් බාෂ්මිකයි. බයිකාබනේටුත් බාෂ්මික නිසා මොකද වෙන්නේ? එයා ආයි පාරක් H+ එක්ක ප්‍රතික්‍රියා කරනවා. ඒ කියන්නේ අම්ලයක් එක්ක එයා ආයි පාරක් ප්‍රතික්‍රියා කරනවා. ප්‍රතික්‍රියා කළා ලවණයක් සහ ප්‍රතික්‍රියා කළ මේක විදිහට කාබන් ඩයොක්සයිඩ් දන ජලය ලබා දෙනවා. ඒත් එක්කම ලවණයකුත් හැදෙනවා. ඔන්න ඕක තමයි ප්‍රතික්‍රියාව. එතකොට මේකින් පීවර දෙක. පීවර දෙකකට තමයි කාබනේට ප්‍රතික්‍රියා කරන්නේ. ඒක නිසාම තමයි කාබනේට අනුමාපන අපි විශේෂ කරලා කතා කරන්නේ. තේරෙනවද? හරි. දැන් මේකෙදි අපි ගොඩක්ම පාවිච්චි කරන දර්ශක වර්ග දෙක මොකද්ද? මෙතිල් ඔරෙන්ජ් සහ ෆිනොප්තලීන්. අපේ ගණන් වලදී හැමතිස්සෙම හම්බ වෙන්නේ මෙතිල් ඔරෙන්ජ් ෆිනොප්තලීන්. ඔයා මතක තියාගන්න ෆිනොප්තලින්ගේ වර්ණ විපර්යාසය ලබා දෙන්නේ කාබනේට අනුමාපනයකදී ෆිනොප්තලින්ගේ වර්ණ විපර්යාසය ලබා දෙන්නේ පළවෙනි පියවර අවසන් වුණාට පස්සේ. මේ පළවෙනි පියවර අවසන් වෙනවත් එක්කම ෆිනොප්තලින්ගේ වර්ණය වෙනස් වෙනවා. වර්ණය වෙනස් වෙනවා කියන්නේ අපි පරීක්ෂණය නවත්තනවා කියන එකනේ. පරීක්ෂණය අපි ඒක නවත්තන්නේ අතරමඟදී තමයි අපි පරීක්ෂණය නවත්තන්නේ. ඒතර බයිකාබනේට් ප්‍රතික්‍රියා කරන එක අපිට ෆිනොප්තලින්ගෙන් දැනගන්න බෑ. ඒක දැනගන්නේ කොහොමද? මෙතිල් ඔරෙන්ජ් මාර්ගය. මෙතිල් ඔරෙන්ජ් දර්ශකයක් දාලා තිබ්බොත් මෙතිල් ඔරෙන්ජ් දර්ශකයේ වර්ණ විපර්යාසය සිද්ධ කරන්නේ මේ පියවර දෙකම අවසන් වුණාට පස්සේ. ඒ කියන්නේ තිබ්බ කාබනේට් සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍රියා කළ ලැබුණාට පස්සේ තමයි මෙතිල් ඔරෙන්ජ් පාට වෙනස් කරන්නේ. ඒතර මෙතිල් ඔරෙන්ජ්කින් අපිට දැනගන්න පුළුවන් ගණනය කිරීමකින් අපිට දැනගන්න පුළුවන් තිබ්බ බයිකාබනේට් ටික දැනගන්න පුළුවන්. තේරෙනවද? ඔය එතකොට මාක් කරගන්න ඕනේ මොකද්ද? මේ පළවෙනි පියවර. මේක රූපෙ මෙහෙට කරලා අඳින්න. පළවෙනි පියවර දැනගන්න පුළුවන් වෙන්නේ ෆිනොප්තලින් වලින්. පියවර දෙකටම අදාළ එක දැනගන්න පුළුවන් වෙන්නේ මෙතිල් ඔරෙන්ජ් වලින්. තේරෙනවද? රූපය අඳින්නම් මෙතනින්. ඊට පස්සේ. හරිනේ. හරි. මතක තියාගන්න මේ පළවෙනි අවස්ථාව. හොඳේ. මේ පළවෙනි අවස්ථාව මේක දෙවෙනි අවස්ථාවෙන්නේ. දෙවෙනි අවස්ථාවක් ඔයාට ආවොත් ඔයා දර්ශකය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ නැහැ. දර්ශකයක් වැඩක් නැහැ.
මතක තියාගන්න ඕන එකම දේ තමයි වැටෙන බයිකාබනේට් එක අනිවාර්යෙන් සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍රියා කරනවා. මෙහෙම පියවර දෙකකින් නවතින්නේ නැහැ. දැන් මෙහෙම පියවර දෙකකින් දැන් මෙහෙම පළවෙනි පියවර විතරක් සිද්ධ වෙලා නවතින්නේ නැහැ. ඒකට හේතුව මොකද්ද? සරලව කියන්න පස්සේ කල්පනා කරන්න තේරෙන්නේ නැති ළමයි මේ වැටෙන කාබනේට් අණුවක් නිකන් හිතන්නද වැටෙන කාබනේට් අණුවක් අම්ලයට එනවා. අම්ලයට ආවම අම්ලයේ තියෙන H+ එක ප්‍රතික්‍රියා කරනවානේ. ප්‍රතික්‍රියා කරපු ගමන් මොනවද දෙන්නේ? බයිකාබනේට් හැදෙන්නේ. ප්‍රතික්‍රියා කරපු ගමන් බයිකාබනේට් හැදෙනවා. දැන් බයිකාබනේට් ඉන්නේ කොහෙද? තේරෙනවනේ. ඕනම් ප්‍රතික්‍රියාවක අපි බලන්න ඕනේ මෙයා ඉන්නේ කොහෙද? ඉන්න පසුබිම වැදගත්. තේරෙනවනේ. දැන් අපිටත් පාඩම් කරනකොට අපි ඉන්න පරිසරය අපිට වැදගත්නේ. ഘോഷාකාරී පරිසරයක්ද අපිට පාඩම් කරන සුදුසු පරිසරයක්ද ඒක අපිට බලපානවනේ. ඒ වගේ දැන් කෙමිස්ට්‍රි වල ඒ අණුව ඉන්න ප්‍රදේශය යාට අතිශය වැදගත්. දැන් මෙයා ඉන්නේ මොන ප්‍රදේශයක් ඇතුළේද? ආම්ලික ප්‍රදේශයක් ඇතුළේ. ඒතකොට ඔයා හිතන්න ඕනේ මෙයාට ඉන්න පුළුවන් වේද? කිසිම අවුලක් නැතුව ඉන්න පුළුවන්ද? බැහැනේ. මොකද එන්නේ? ආයේ මෙයා හැදුන ගමන් ලක්තන ලොප් කරනවා. ඉපදෙච්ච ගමන් මල්ලා දැම්මා වගේ. තේරෙනවද? දැන් බයිකාබනේට් හැදුනා. හැදිච්ච ගමන් මොකද වෙන්නේ? H+ එකක් ඇවිල්ලා ප්‍රතික්‍රියා කරනවා. ඉන්න බෑ. බයිකාබනේට් වල ඉන්න බෑ. ඒක නිසා මොකද්ද වෙන්නේ? මෙතනදි දාන හැම කාබනේටම සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍රියා කරනවා. ඒතර මෙතනට අදාළ ප්‍රතික්‍රියාව මොකද්ද? මේ දෙකේම එකතුව. දැන් සම්පූර්ණ ප්‍රතික්‍රියාව පිළියා ගමු. මේ දෙකේම එකතුව. සම්පූර්ණ ප්‍රතික්‍රියාව කියන්නේ මේ පියවර දෙකේම එකතුවනේ ගන්න ඕනේ. පියවර දෙකේම එකතු ගන්න ඕනේ. ඒ කියන්නේ කාබනේට් ධන 2H+ ඊතලයක් කාබන් ඩයොක්සයිඩ් ධන ජලය. ඔය ප්‍රතික්‍රියාව නේද මෙතන සිද්ධ වෙන්න ඕනේ. ඇයි සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍රියා කරනවනේ කාබනේට් 2H+ කාබන් ඩයොක්සයිඩ් ජලය වෙනවා. දැන් මේකේ දර්ශකයක් වැදගත්ද? වැදගත් නැහැ. මොන දර්ශකයේ තිබ්බත් අනිවාර්යෙන් සම්පූර්ණයෙන්ම කාබනේට් ප්‍රතික්‍රියා කරනවා. එච්චරයි. අන්න ඒකයි කියන්නේ කාබනේට් අනුමාපනයක් නම් මුලින් බලන්න ඕනේ මොකද්ද? මේ අවස්ථා දෙකෙන් මොකද්ද? පළවෙනි අවස්ථාව නම් විතරක් ඔයාලා දර්ශකයට අවධානය දෙන්න. දෙවෙනි අවස්ථාවක ගානක් නම් දර්ශකේ වැදගත් නැහැ. මොකද ඔළුවේ තියෙන්න ඕනේ. අනිවාර්යෙන් කාබනේට සියල්ලම ප්‍රතික්‍රියා කරනවා. එච්චරයි. ඔන්න ඕක නෝට් කරගන්නකො. දර්ශකය අදාළ වේ. දර්ශකය අදාළ නොවේ. සම්පූර්ණයෙන්ම කාබනේට් ප්‍රතික්‍රියා කරයි. ඔච්චරයි කාබනේට්. ඔන්න ෂෝට් නෝට්. ඕගොල්ලෝ ඔය ගෲප් වල දකින්න ෂෝට් නෝට් මොනවාද? ඒ නෝට් එකම පොඩියට ලියලා තියෙන්නේ. දැන් මේ කතාව ඇතුලේ මුළු කාබනේට වල මුළු තියරියම තියෙනවා. ඔච්චරයි ඔයගොල්ලෝ දැනගන්න ඕනේ කාබනේට අනුමාපන වල. ඕක නෝට් කරගන්න ඕනේ. මේ තියරි එකෙන් ප්‍රශ්න දෙකක් කරන්න පුළුවන්. පළවෙනි ප්‍රශ්න දෙකටම ඔය තියරිය තමයි අදාළ වෙන්නේ. සමහරක් තමයි හිතන්නේ අද මේ පළවෙනි දවසේ නිසා සර් මේ හොඳට උගන්වන්නේ නෑ. හොඳේ මගේ පුරුද්ද හොඳේ. මේ පුරුද්ද නිසාම තමයි මම කරන්න හිටියේ MCQ ටික විතරක් ටට්ටක් ගාලා කරගෙන යන්න. මේ කරන්න බෑ ඒක. මොනේ හිතෙනවනේ පව් කියලා. දැන් මෙතන මට ළමයි කීප දෙනෙක් මැසේජ් එකක් දැම්ම තාම උගන්වලා නෑනේ සර් ඒවා. ඒක. ඒ උගන්වන්න නැති වුණා දැන් බය වෙන්න එපා හොඳේ. දැන් ඔයා ඉගෙන ගන්න එක දැන් මතක තියාගන්න. ඒ ඇති. දැන් ඔයාට මේ කියලා දෙන එක තේරෙනවා නම් එච්චරයි.
ඒක හොඳට මතක තියාගන්න. මතක තියාගෙන තව තව ගණන් හදන්න. පොඩ්ඩක් try කරන්න ඊට පස්සේ. වෙන ගණක් හදන්න. හරිනේ. ටක ස්ක්‍රීන්ෂොට් එකක් කරලා ගා ගන්නකො. පස්සේ ඔයගොල්ලෝ නෝට් එකක් දාගන්න. හරි. හරිනේ. ස්ක්‍රීන්ෂොට් එකක් දාගත්තනේ. හරි. අපි බලමු 29 වෙනි ප්‍රශ්නේ. ඒ කියන්නේ 2002 ප්‍රශ්නේ බලමු. ප්‍රශ්නේ කියවන ගමන් රූපයක් ඇඳ ගන්න ඕනේ. ඒ තමයි මේක මකනවා. ඔයගොල්ලෝ පුරුදු වෙන ප්‍රශ්නේ කියවන ගමන් රූපය ඇඳ ගන්න හොඳේ. හරි. දැන් බලමු. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හා සෝඩියම් කාබනේට් ජලීය ද්‍රාවණයක හරි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හා සෝඩියම් කාබනේට් ජලීය ද්‍රාවණයක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සෝඩියම් කාබනේට් මවුල අනුපාතය 1:2 වෙනවලු. 1:2 අනුපාතයකින් ඉන්නේ. තේරෙනවනේ? 1:2 අනුපාතයකින් තමයි ඉන්නේ. ඒකට සෝඩියම් 1 සහ 2ට අනුපාතය. ඒ කියන්නේ දැන් නිකන් හිතන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් x මවුල ගානක් හිටියොත් කාබනේට් සෝඩියම් කාබනේට් මවුල කොච්චරක් තියෙනවද? ඒ වගේ දෙගුණයක්. ඒක 1:2 අනුපාතය කියන්නේ. ඒ වගේ දෙගුණයක්. ඒ කියන්නේ 2x ප්‍රමාණයක් ඉන්න ඕනේ. ඔන්න ඔහොම සංකේතයකින් මුලින් මාක් කරගන්න. හරිනේ. ඊට පස්සේ ඔය මේ නම් වලින් ලොග් වෙච්ච නැති කට්ටිය අනිත් දවසේ නම් වලින් ලොග් වෙන්න ඕනේ. හොඳේ. තමන්ගේ අදාළ නමෙන් ලොග් වෙන්න ඕනේ. හොඳේ. තේරෙනවද? දැන් අවුලක් නැහැ. එක එක නිකන් බහුබූත නම් වලින් ලොග් වෙන්න බෑ. හොඳේ. අදාළ නමෙන් ලොග් වෙන්න ඕනේ. හරි දැන් ගන්න බලන්න. හරි. එතකොට මෙච්චර මවුලානුපාතයක් තියෙනවා කියනවා. මෙම ද්‍රාවණයෙන් ඝන සෙන්ටිමීටර් 25ක්. මෙම ද්‍රාවණයෙන් ඝන සෙන්ටිමීටර් 25ක්. හරි. ඒ කියන්නේ මේ ද්‍රාවණේ අපි ඝන සෙන්ටිමීටර් 25ක් කියලාම ගමුකෝ. මේ ද්‍රාවණයෙන් ඝන සෙන්ටිමීටර් 25ක් 0.1ක සාන්ද්‍රණයක් තියෙන HCl ද්‍රාවණයක් සමග ෆිනොප්තලින් දර්ශකය වශයෙන් යොදා ගනිමින් අනුමාපනය කළ විට හොඳේ දැන් HCl වලින් අනුමාපනය කරනවා සාන්ද්‍රණය 0.1යි ෆිනොප්තලින් දර්ශකයේ තියෙනකොට ෆිනොප්තලින් දර්ශකයේ තියෙනකොට අපිට අන්ත ලක්ෂය විදිහට ලැබෙනවා ඝන සෙන්ටිමීටර් 15. ඒ කියන්නේ වැය වෙච්ච HCl ප්‍රමාණය ඝන සෙන්ටිමීටර් 15. ෆිනොප්තලින් ඉන්නකොට ෆිනොප්තලින් තියෙනකොට ඝන සෙන්ටිමීටර් 15ක් වෙනවා. තේරෙනවද? හරි. දැන් අපෙන් අහනවා ෆිනොප්තලින් වෙනුවට මෙතිලෝනේස් දර්ශකයේ යොදා මෙම අනුමාපනය නැවත සිදු කළ විට අන්ත ලක්ෂය වනුයේ. අන්ත ලක්ෂය මොකක් වෙන්න ඕනේද කියලා. දැන් ඕගොල්ලෝ දන්නවා පොයින්ට් එක. මේ සෝඩියම් කාබනේට් පියවර දෙකකට ප්‍රතික්‍රියා කරනවා. නේ? HCl නේ. HCl එක ප්‍රතික්‍රියා කරොත් HCl ඊතලයක් මුලින්ම හැදෙන්නේ මොනවද? සෝඩියම් බයිකාබනේට්. දන්න මොකද්ද? ලවණයනේ. ඒ කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් හැදෙන්න ඕනේ. ඊට පස්සේ මේ හැදෙන සෝඩියම් කාබනේට් ආයි පාරක් ප්‍රතික්‍රියා කරනවා. මොනවද වෙන්නේ? ලවණය. ඒ කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් ධන කාබන් ඩයොක්සයිඩ් ධන ජලය හැදෙනවා. හරිද? හරි. ඒ පොයින්ට් එක දැන් ඕගොල්ලෝ දන්නවා. ඒක තව එකක් ඕගොල්ලෝ දන්නවා පළවෙනි පියවර සිද්ධ වෙන්නේ ෆිනොප්තලින් තියෙනකොට දෙවෙනි පියවරටත් සිද්ධ වෙන්න ඕන නම් මෙතිලෝනේස් තියෙන්න ඕනේ. හරි. ඔයගොල්ලෝ දන්නවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ ප්‍රබල භස්මයක් කියන එක ඔයගොල්ලෝ දන්නවා. සෝඩියම් කාබනේට් කියන්නේ එහෙම ලොකු ප්‍රබල භස්මයක් නෙමෙයි. ඒක භාෂ්මිකයි. හැබැයි ප්‍රබල භාෂ්මික නෑ. ඒ කියන්නේ සෝඩියම් කාබනේට් වලට වඩා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් භාෂ්මිකයිනේ. ගොඩක් භාෂ්මිකයි. භාෂ්මිකයි කියන එකේ තේරුම මොකද්ද? එයාගේ pH එකේ ගොඩාක් වැඩි වෙන්න ඕනේ. pH එකේ ගොඩාක් වැඩි වෙනවා නම් මතක තියාගන්න අම්ලයේ කාත් එක්කද මුලින්ම ප්‍රතික්‍රියා කරන්න ඕනේ. නේ? අම්ලයේ කාත් එක්කද මුලින් ප්‍රතික්‍රියා කරන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ දැන් ක්ලාස් එකේ වුණත් දැන් කොල්ලෝ වුණත් කෙල්ලෝ වුණත් මුලින්ම හිත යන්නේ ලස්සන කෙනෙක් දැක්කමද කැත කෙනෙක් දැක්කමද? ලස්සන කෙනෙක් දැක්කම කැත කෙනෙක් දැක්කම හිත යනවනේ ඒක පොඩි ප්‍රශ්නයක් හොඳේ. එතන වෙන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා.
සාමාන්‍ය ලස්සන කෙනෙක් දැක්කම අපිට හිතයන්නේ අපි කැමති ලස්සන කට්ටිය දකින්නනේ. ඒ වගේ තමයි මේ එන HClුත් කැමති කාත් එක ප්‍රතික්‍රියා කරන්නද pH ගේ වැඩි කෙනෙක් එක ප්‍රතික්‍රියා කරන්න. වැඩි කෙනෙක් ඉද්දි අඩු එක ප්‍රතික්‍රියා කරන්න ඌට පිස්සු නෑ හොඳේ. HCl පිස්සු නෑ. දැන් මෙතන වැඩි එකෙක් ඉන්නවනේ කවුද වැඩි එක? ඇයි pH ගේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගේ වැඩිනේ. එතන මුලින්ම ප්‍රතික්‍රියා කරන්නේ කාත් එක්කද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක. එයා එක්ක වැඩේ සිද්ධ වුණාට පස්සේ ඊට පස්සේ තමයි සෝඩියම් කාබනේට් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ. තේරෙනවද? එතකොට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් HCl ප්‍රතික්‍රියා කරන සෝඩියම් ක්ලෝරයිඩ් ධන ජලය කියන ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. හරිනේ. පොයින්ට් එක මොකක්ද? ඕගලන්ට මං කිය පොයින්ට් එක මොකක්ද? සෝඩියම් බයිකාබනේට් මේ සෝඩියම් කාබනේට්ගේ පළවෙනි පියවර ඉවරෙච්ච ගමන් නේද ෆිනොප්තලින් පාට වෙනස් කරන්නේ. එන ෆිනොප්තලින් මෙන්න මේ 15ක පරිමාව ලැබෙන්නේ මොන ප්‍රතික්‍රියාවලට අදාළවද? මේ ප්‍රතික්‍රියා දෙකටම අදාළව නේද? ඇයි? පළවෙනි පියවර සිද්ධ වුණාට පස්සේ ඒ කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරාට පස්සේ තමයි සෝඩියම් කාබනේට් එක ප්‍රතික්‍රියා කරන්න පටන් ගන්න. සෝඩියම් කාබනේට් එක ප්‍රතික්‍රියා කරලා එයාගේ පළවෙනි පියවර සිද්ධ වෙච්ච ගමන් මොකද වෙන්නේ? ෆිනොප්තලින් පාට වෙනස් කරගන්නවා. දැන් මෙතිලෝනේස් දර්ශකයේ දැන් මම තියෙන විශේෂත්වය මොකද්ද? මේකේ දෙවෙනි පියවරත් සිද්ධ වෙනවා. ඒකේ මෙතිලෝනේස් දර්ශකයේ තියෙනකොට දෙන පරිමාව වැය වෙන පරිමාව කියන්නේ මොකද්ද? මේ ප්‍රතික්‍රියා ඔක්කොටම වැය වෙන පරිමාව. තේරෙනවද? දැන් ඔය ෆිනොප්තලින්ගේ 15ක පරිමාව අයිති වෙන්නේ කාටද? මෙන්න මේ ප්‍රතික්‍රියා දෙකට. බලන්න කොච්චර සරලද කියලා. මේ ප්‍රතික්‍රියා දෙකටනේ අදාළ. තේරෙනවද? හරි. දැන් කොහොමද හොයාගන්නේ? ඝන මුකුත් හදන්න ඕනේ නැහැ හොඳේ. දැන් ඊළඟ පොයින්ට් එක කියලා දුන්නේ නැති අනිත් පොයින්ට් එක. මතක තියාගන්න එකම ජාතියේ කාබනේටයක් නම් මෙතන ප්‍රතික්‍රියා කරන එකම ජාතිය කෙනෙක් හොඳේ. දැන් මෙතන මුලදී හිටියේ සෝඩියම් කාබනේට්නේ. වෙන කාබනේට් වර්ග හිටියේ නෑනේ. හිටියේම සෝඩියම් කාබනේට් විතරයි. එතන මේ ප්‍රතික්‍රියා කරන්නේ මේ පළවෙනි පියවරත් සෝඩියම් කාබනේට් අයිති දෙවෙනි පියවරත් සෝඩියම් කාබනේට් අයිති. එකම ජාතියේ කාබනේටයක් ප්‍රතික්‍රියා කරන අවස්ථාවකදී එයාගේ පළවෙනි පියවරට වැය වෙන පරිමාවම තමයි දෙවෙනි පියවරටත් වැය වෙන්නේ. ඔන්න අනිත් පොයින්ට් එක. කියන්නේ පළවෙනි පියවරට v පරිමාවක් වැය වුණොත් දෙවෙනි පියවරටත් v පරිමාවක් තමයි වැය වෙන්නේ. එච්චර මතක තියාගන්න ඕනේ. ඔච්චර මතක තියාගන්න. තේරුණාද? හරි. එතකොට ඉතින් දැන් කොහොමද හොයන්නේ? බලමු හොයන විදිය. අනුපාතයක් කියනවනේ. අනුපාතයක් කියන නිසා මේක හදන්න වෙනවා. නැත්නම් පරිමාව හොයාගන්න පුළුවන් සිස්ටම් එකක් තිබ්බනම් බෑනේ හදන්න වෙනවා. හරි හදන්න ඉස්සර ටග් ගාලා මේක නෝට් කරගන්න. ලොකුවට. පට ගාලා. රූපය අඳ ගන්න. රූපය අඳින්න ඕනේ අනිවාර්යෙන්. පට ගාලා නෝට් කරගෙන අවශ්‍ය පොයින්ට් ටික ටග් ගාලා ලියා ගන්න. පාට පෑන් යූස් කරන්න. පට ගාලා ලියා ගන්න. හරිද? හරි. ඔය නිකන් ඉඩ නැති වුණොත් මට මකන්න වෙයි ඒක. ඉඩ ඇති වෙයි. බලමු. හරි. ඩෝම් ගාලා ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න.
අර අවශ්‍ය පොයින්ට් ටික ලියා ගන්න. හොඳයි. හරි. හරි බලාගන්න. මම මකන්නේ නැහැ. හොඳයි. දැන් මේකෙදි ඊට පස්සේ අපි හොයාගන්න ඕනේ වැය වෙන HCl කෝරතු පෑන. හරි. දැන් මෙතනදී ආරම්භයේදී සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල කොච්චර ප්‍රමාණයක් තිබ්බද? x ප්‍රමාණයක් නේ තිබ්බේ. අපි මාක් කරගත්තනේ. x ප්‍රමාණයක් තිබ්බා. ඒ කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් x ප්‍රමාණයක් තිබ්බා. එහෙනම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතික්‍රියා කරන්න එයාට වැය වෙන HCl කොච්චර මවුල ගාණක් වැය වෙනවද? x ප්‍රමාණයක් නේද? ඇයි ස්ටොයිකියමිති එකට එකයිනේ. ඒ කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙන මවුල ගානට සමාන ගාණක් තමයි HCl උත් වැය වෙන්න ඕනේ. ඒක නිසා x ප්‍රමාණයක් වැය වෙන්න ඕනේ. හරි. ආරම්භයේදී සෝඩියම් කාබනේට් කොච්චරක් තිබ්බද? 2x ප්‍රමාණයක් තිබ්බා. නිල් පාටිම මාක් කරන්න. 2x ප්‍රමාණයක් තිබ්බා. එතකොට එයා සඳහා වැය වෙන HCl, ඒ කියන්නේ කාබනේට් සඳහා වැය වෙන HCl කොච්චරක් වැය වෙනවද? කොච්චර මවුල ගාණක් වැය වෙනවද? 2x මවුල ගාණක් නේද? මොකක්ද හේතුව? ස්ටොයිකියමිති එකට එකයි. ඒක නිසා 2x මවුල ගාණක් වැය වෙනවා. මෙයා 2xෙන් හැදුන සෝඩියම් කාබනේටුත් සෝඩියම් බයිකාබනේටුත් කොච්චරක් වෙන්න ඕනද? 2x ප්‍රමාණයක් වෙන්න ඕනේ. දැන් මේ ඔක්කොම චෙක් කරන සමීකරණ තුලිතයිද කියලා චෙක් කරන්න ඕනේ. හොඳේ. දැන් මේ සමීකරණ ඔක්කොම තුලිතයි. ඒකයි හොඳේ. ඕගොල්ලෝ චෙක් කරන සමීකරණ ඔක්කොම තුලිතයිද කියලා. හරි. එතකොට හැදෙන්න දැන් මෙතන හැදුන සෝඩියම් බයිකාබනේට් නේද මෙතනදී ආයි ප්‍රතික්‍රියා කරන්නේ. ඒක නිසා මෙතන තියෙන සෝඩියම් බයිකාබනේට් වල මවුල ගාන කොච්චරද? 2x වෙනවා. නෑ එයා සඳහා වැය වෙන HCl කොච්චරද? ඒත් 2x. හරි. දැන් බලන්න. ෆිනොප්තලින් දර්ශකයේ විතරක් තියෙනකොට වැය වෙන HCl කොච්චරද? ෆිනොප්තලින් දර්ශකයේ විතරක් තියෙනකොට ප්‍රතික්‍රියා කරන්නේ පළවෙනි ප්‍රතික්‍රියාවයි දෙවෙනි ප්‍රතික්‍රියාවයි විතරනේ. ඒතර වැය වෙන HCl කොච්චරද? x ධන 2x කොච්චරද? 3x ප්‍රමාණයක් වැය වෙනවා. දැන් අපිට ඕනේ මෙතිලෝනේස් දර්ශකයේ තියෙනකොට වැය වෙන පරිමාවනේ. දැන් මෙතිලෝනේස් තියෙනකොට කොච්චර HCl මවුල ගානක් වැය වෙන්න ඕනද? කොච්චර HCl මවුල ගානක් වැය වෙන්න ඕනද? මේ ඔක්කොගේම එකතු ගන්න. කොච්චරද? මේ ඔක්කොගේම එකතුව 5x නේද? මේක නිකන් කවලම් මැල්ලුමක් වෙනවා. මේ ඔක්කොගේම එකතුව කොච්චරද? 5x. පැහැදිලිනේ? අවුලක් නැහැ. 5x නේ. හරි. දැන් මෙතන අපිට දීලා තියෙන ඩීටේල් වලින් අපිට වැය වෙච්ච මවුල ගාන හොයන්න පුළුවන් නේද? ෆිනොප්තලින් තියෙනකොට වැය වෙන HCl මවුල ගාන හොයන්න පුළුවන් නේ. කොහොමද හොයන්නේ? මවුල ගාන හොයන්න අපිට අවශ්‍ය වෙන්නේ සාන්ද්‍රණය අවශ්‍ය වෙනවා. වැය වෙච්ච පරිමාව අවශ්‍ය වෙනවා. සාන්ද්‍රණය තියෙනවා වැය වෙච්ච පරිමාව තියෙනවා. දැන් අපි ලියනවා ෆිනොප්තලින් තියෙනකොට. හොඳයි. වැය වූ HCl මවුල ගාන කොච්චරද? සාන්ද්‍රණය 0.1 ඝන ඩෙසිමීටරට මවුල. ඔයගොල්ලෝ ඒකකත් එක්ක ආදේශ කරලා හදන්න ඕනේ. හොඳේ. මතක තියාගන්න විභාගෙදී ඒකක නැතුව හැදුවොත් ලකුණු අඩු වෙනවා. ඒ නිසා ඒකකත් එක්ක ආදේශ කරලා හදන්න ඕනේ. 15 බෙදීම 1000. 1000ෙන් බෙදන්නේ ඇයි? මෙතන පරිමාව තියෙන ඝන සෙන්ටිමීටර ඝන ඩෙසිමීටර ගණන් තමයි 1000ෙන් බෙදන්නේ. ඒක ඩෙසිමීටරට කැපුණා. අපිට උත්තරේ එනවා 1.5 වැඩි කිරීම 10/3යි මවුල කියලා. මම 10 බල වලින් තමයි උත්තරේ ලියාගත්තේ. ඒක ලේසි. හරිද? දැන් මේක සමාන වෙන්නේ මොකටද? මේ වැය වෙච්ච දැන් මුළු HCl ෆිනොප්තලින් තියෙනකොට වැය වෙන මුළු HCl මවුල ගානනේ මේ හොයාගත්තේ. ඒක නේද 3x කිව්වේ. එහෙනම් මේක නේද 3x වලට සමාන වෙන්නේ. අපි ඔය ගත්ත උත්තරේ නේද 3x වලට සමාන වෙන්නේ. මේ හරි බලන්න. එතකොට මෙතනින් අපිට x කියන එක නම් හොයාගන්න පුළුවන් හරිම ලේසියි. මේක 3ෙන් බෙදන්න. කීයද x? x සමානයි 0.5 වැඩි කිරීම 10/3යි මවුල කියලා එනවා. දැන් මෙතිලෝනේස් තියෙනකොට වැය වෙන HCl මවුල ගන්න කොච්චරද? 5x නේද? එතකොට මේ ලැබෙන x 5න් වැඩි කරාම 5x ලැබෙනවනේ. එහෙනම් 5x කොච්චරක් වෙන්න ඕනද? මෙතිලෝනේස් තියෙනකොට ඒ කියන්නේ MO තියෙනකොට. හොඳයි. ලියන්න ඉඩ මදි වෙනවා තමයි. මම මකන හොඳයි. ලියන්න ඉඩ මේ පැත්තෙන් මකලා මම ආයෙ ලියන්නම්.
එතකොට ෆිනොප්තලින් තියෙනකොට වැය වූ මේ හරිය වාක්‍ය ලියලා හදන්න. එතකොට තමයි පුළුවන් වෙන්නේ. වැය වූ HCl මවුල ගාන 0.1යි 15 වැඩි කිරීම බෙදීම 1000 1.5 වැඩි කිරීම 10/3යි මවුල. මෙහා සමානයි 3යි x. එතකොට x සමානයි 0.5 වැඩි කිරීම 10/3යි මවුල කියලා එනවා. එතකොට මෙතිල් ඔරෙන්ජ් තියෙනකොට කොච්චර ප්‍රමාණයක් වැය වෙන්න ඕනද? වැය වූ HCl මවුල ගන්න කොච්චරක් වෙන්න ඕනද? 5x වෙන්න ඕනේ. එහෙනම් 5x සමානයි මොකද වෙන්න ඕනේ? අර වගේ 5 ගුණය 0.5 වැඩි කිරීම 10/3 මවුල වගේ 5 ගුණයක්. ඒ කියන්නේ 2.5 වැඩි කිරීම 10/3යි මවුල කියලා එනවා. 5x හොයාගත්තා. වැය වූ HCl මවුල ගාන දන්නවනම් අපිට පරිමාව හොයන්න ලේසියිනේ. පරිමාව හොයන්න නම් මොකද්ද තියෙන්න ඕනේ? සාන්ද්‍රණය තියෙන්න ඕනේ. සාන්ද්‍රණය අපි ගාව තියෙනවා. මොකද්ද කරන්න ඕනේ? පරිමාව කොහොමද හොයන්නේ? මවුල ගාන බෙදන්න ඕනේ සාන්ද්‍රණය. තේරෙනවනේ? වැය වූ පරිමාව. පරිමාව හොයන්නේ කොහොමද? අදාළ මවුල ගාන බෙදන්න ඕනේ සාන්ද්‍රණය. කොච්චර සාන්ද්‍රණයක්ද? HCl වල සාන්ද්‍රණය 0.1යි නේ. ඔව් 0.1යි. 0.1යි. ඩෙසිමීටරයට මවුල. මේ බලන්න මේ මවුල කැපෙනවා. ඩෙසිමීටර් කියන එක උඩට ආව. ඩෙසිමීටරයට කියන එක උඩට එනවා. ඒක ඩෙසිමීටර වෙනවා. හරිද? 10/3 ඔහොම තියෙනවනේ. ඩෙසිමීටර් 10/3 තියෙනවා. 2.5 බෙදීම් 0.1. ඒ කියන්නේ 25යි. 25 වැඩි කිරීම 10/3යි ඩෙසිමීටර. මේක ගණන් සෙන්ටිමීටර වලින් ඉවුවොත් මොකද්ද කරන්න ඕනේ? 1000න් වැඩි කරන්න එපා. ඒ කියන්නේ ගණන් සෙන්ටිමීටර 25. ඔන්න උත්තරේ. හරිද? ගාන හදන්න දැන් හදන්න. ස්ක්‍රීන්ෂොට් ගහන්න එපා දැන් හදන්න ගාන. නැත්තම් පුළුවන් වෙන්නේ නැහැ. මේවත් මාක් කරගන්න හොඳේ. අවශ්‍යව මාක් කරගත්තා. දැන් ගාන හදන්න තනියෙන්. මෙතෙක් කල් දන්නේ නැතුව හිටියනම් මොකක් හරි පටලැවිලි සහගත දෙයක් තිබ්බනම් දැන් ඒක निराකරණය කරගන්න. ඇති දෙයක් නෑ මොදේ හරි ලේසි. දැන් නිකාරි මන් ළමයකින් ඇහුවොත් මෙතන සෝඩියම් බයිකාබනේට් සඳහා වැය වූ HCl පරිමාව විතරක් මට දැනගන්න ඕනේ. කොහොමද දැනගන්නේ? දැන් පුළුවන් දැනගන්න. දැන් ගාන ලොකු අමාරු විදියට දෙනවා කියන්නේ ඕක තමයි. අමාරු නෑ ලේසි හොඳේ. දැන් මට දැනගන්න ඕන සෝඩියම් බයිකාබනේට් වලට විතරක් වැය වෙන HCl පරිමාව. ඒ කියන්නේ මේ අන්තිම ප්‍රතික්‍රියාවට විතරක් වැය වෙන HCl පරිමාව දැනගන්න ඕනේ. කොහොමද දැනගන්නේ? මන් දන්නා ෆිනොප්තලින් තියෙනකොට වැය වෙන පරිමාව දන්නා 15යි. ඔක්කොටම වැය වෙනවා 25ක්. 25න් 15ක් අඩු කරාම කීයක්ද ඉතුරු වෙන්නේ? 10ක් ඉතුරු වෙන්නේ. එහෙනම් මේ අන්තිම ප්‍රතික්‍රියාවට විතරක් වැය වෙන පරිමාව කොච්චරද? ඝන සෙන්ටිමීටර් 10යි. දැක්කන වෙන්නේ ඉතින්. එහෙනම් සෝඩියම් කාබනේට්ගේ පළවෙනි පියවරට වැය වෙන පරිමාව මට හොයන්න ඕනේ. නෑ එහෙම නෙමෙයි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලට විතරක් වැය වෙන HCl හොයන්න ඕනේ. කොහොමද හොයන්නේ? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලට විතරක් වැය වෙන HCl හොයාගන්න ඕනේ. හරිද? ගානේ අහන්නේ ඒක. දැන් ඔය තියෙන ඩීටේල් ටිකම දීලා ගානේ අන්තිමටම අහන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලට පමණක් වැය වෙන HCl පරිමාව. හරිද? ඔය ගානම ඔයා වෙනස් කරගන්න. අන්තිමටම අහන්නේ වැය වෙන HCl තිබෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලට පමණක් වැය වෙන HCl පරිමාව සොයන්න. කොහොමද හොයන්නේ? මේක හොයාගත්තා. හරිද? මේක හොයාගත්තට පස්සේ මොකද වෙන්නේ? අඩු කරා සෝඩියම් බයිකාබනේට් වැය වෙන පරිමාව හොයාගත්ත 10ක්නේ. තරකේ මොකද්ද? මේ පියවරට වැය වෙන පරිමාවම තමයි මේ පියවරටත් වැය වෙන්නේ. සෝඩියම් කාබනේට්ගේ පළවෙනි පියවරටත් වැය වෙන්නේ. හේතුව මොකද්ද? මෙතන තියෙන්නේ සෝඩියම් කාබනේට් විතර වෙන කාබනේට් වර්ග ආවේ නෑනේ. ඒක නිසා කිසි ප්‍රශ්නයක් නෑ. තේරුණාද? ඒ නිසා මෙතන අන්තිම පියවරට වැය වෙන පරිමාවම තමයි අනිත් එකටත් වැය වෙන්නේ. එතකොට තියෙන සෝඩියම් කාබනේට් වල විතරක් කොච්චරක් වැය වෙලා තියෙනවද? 10යි 10යි 20යි. 20ක පරිමාවක් වැය වෙලා තියෙනවා. වැය වෙච්ච මුළු පරිමාව 25ක්.
25න් 20ක් අඩු කරාම 5යි ඉතුරු. එහෙනම් මේ 5 කාටද අයිති වෙන්න ඕනේ? පළවෙනි පියවරට. ඒ කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සඳහා වැය වූ HCl පරිමාව කොච්චරක් වෙන්න ඕනද? 5ක් වෙන්න ඕනේ. අන්න ප්‍රශ්න. තේරුණා? නෝට් කරගන්න. දැන් තේරුණා ඇති දෙයක් නැහැ කියලා. ෆිසිකල් මතක තියාගන්න ඕගොල්ලන්ට ඔය සර්ලා ඔය අමාරු ප්‍රශ්න දීලා. හොඳේ. ඔය මන් දකින ගෲප් වලත් ඉන්න ගොන් 70 හොඳේ. අමාරු ප්‍රශ්න දීලා හිතන්න එපා අමාරු ප්‍රශ්න දීලා කරපු පළියට ඔයාලට ෆිසිකල් පුළුවන් වෙනවා කියලා. ෆිසිකල් වල ඔන්න ඔය තියරි එකේ ෆීලිං එක ඇඟට ගන්න. මේකයි මෙහෙම සිද්ධ වෙන්නේ. මෙන්න මෙහෙම මේකයි මෙහෙම සිද්ධ වෙන්නේ කියන එක තේරුනම හොඳටම ඇති. වා කරන ගාන අමාරු වෙන්න ඕනේ නැහැ. තේරුණාද? හම්බ වෙන ඕනම අමාරු ගානක් ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙන්න බෑ. තේරුම් ගන්න ඇඟට දැනෙන්න ඕනේ. මෙන්න මේකයි මෙහෙමයි සිද්ධ වෙන්නේ කියන එක. ඒක තේරුම් ගන්න ඒ ඇති. අමාරු ප්‍රශ්න කරන්න ඕනේ නැහැ හොඳේ. බොරු වැඩ කරන්න යන්න එපා හොඳේ. ගෲප් වලත් මන් දකිනවා එන්න නිකන් වැඩකට නැති ප්‍රශ්න. එහෙම ප්‍රශ්න හදන්නත් එපා. ඔක්කොම විශ්ව තේරුම් ගන්න. සරල ප්‍රශ්නයක් කළා හැමදේම තේරුම් ගන්න. එතකොට හරි. හරි තාමත් එවර නැති කට්ටියට අගල් මට මෙසේජ් එකක් දාන්න. තව ටයිම් ඕන කට්ටිය. අගල්. තව ටයිම් එක ඕන කට්ටිය මෙසේජ් එකක් දාන්න. ඔක්කොම එවරද? ඊළඟ ප්‍රශ්නෙට යන්ද? හරි නේද? හරිනේ. එක්කෙනෙක් ගාන මෙසේජ් එකක් නැහැ. ඒ කියන්නේ ඔක්කොම ඉවරයි කියන එකනේ. හරි ඊළඟ ප්‍රශ්නේ. ඒ කියන්නේ 31 වෙනි ප්‍රශ්නේ. 31 නේ කරන්නේ ඊට පස්සේ 31. ඒ කියන්නේ 2003 ප්‍රශ්නේ. හරි කියවන ගමන් අපි රූපය ඇඳගමු. දර්ශකයේ ලෙස ෆිනොප්තලින් භාවිතා කරමින්. හොඳේ. දර්ශකයේ ලෙස ෆිනොප්තලින් භාවිතා කරමින් සෝඩියම් කාබනේට් ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර් 25ක් HCl ද්‍රාවණයක් සමග අනුමාපනය කළ විට ඔය වරහන් ඇතුලේ බියුරේට්ටුව කියලා දාලා තියෙන්නේ මොකද්ද? ඒ කියන්නේ බියුරේට්ටුවේ තියෙන HCl කියන එක තමයි ඒ වරහන් ඇතුලේ බියුරේට්ටුව කියන එකෙන් අදහස් කරන්නේ හොඳේ. හරි. HCl ද්‍රාවණයක් සමග අනුමාපනය කළ විට අන්තලක්ෂය 25ක්. ඒතර මේ අන්තලක්ෂය 25 ලැබෙන්නේ මොකේද? මොන අවස්ථාවේද? ෆිනොප්තලින් තියෙනකොට. හරිද? ඊට පස්සේ කියනවා එම දර්ශකයම භාවිතා කරමින් එම HCl ද්‍රාවණයෙන්ම 25ක් එම සෝඩියම් කාබනේට් ද්‍රාවණයම සමග අනුමාපනය කළ විට අන්තලක්ෂය. මේ මොකද්ද මේ කියන්නේ? අර මම මුලින්ම උගන්වනකොට කිව්වනේ කාබනේට් අනුමාපනයක් න අවධානය දෙන්න ඕනේ මොකද්ද? ප්ලාස්පීන් නේ මොකද්ද? බියුරේට්ටුයින් නේ මොකද්ද කියන එක අවධානය දෙන්න ඕනේ. දැන් මේකේ සිද්ධ වෙන්නේ මොකද්ද? මේ දෙක මාරු කරනවා. ප්ලාස්පීන් එක න බියුරේට්ටුවට ගන්නවා. බියුරේට්ටුයින් එක න ප්ලාස්කොට ගන්නවා. දන්නවනේ මොකද්ද සිද්ධ වෙන්නේ කියලාද? මම කියන්න ඕනේ නෑද? ප්‍රසිද්ධ රූපය ඇඳගන්න. රූපය ඇඳගත්තම තවත් පැහැදිලි. පළවෙනි අවස්ථාව මොකද්ද? පළවෙනි අවස්ථාවේ ප්ලාස්පීන් එක කවුද? සෝඩියම් කාබනේට්. ඝන සෙන්ටිමීටර් 25ක්. මෙයාව අනුමාපනය කරනවාද ෆිනොප්තලින් දර්ශකයේ තියෙනකොට HCl මගින් අනුමාපනය කරනවාද? හරිද? HCl මගින් අනුමාපනය කරනවාද? දැන් ෆිනොප්තලින් ඉන්නකොට සිද්ධ වෙන්න පුළුවන් ප්‍රතික්‍රියාව මොකද්ද? සෝඩියම් කාබනේට් ධන HCl සෝඩියම් බයිකාබනේට් වෙන එක විතරයිනේ සිද්ධ වෙන්න ඕනේ. අනිත් එක අනිත් පියවර සිද්ධ වෙන්න බෑනේ ෆිනොප්තලින් තියෙනකොට. හරි. ඊට පස්සේ මොකද්ද කරන්නේ? ඊට පස්සේ මේක මාරු කරනවා. දැන් ප්ලාස්කුවේ
HCl ඝන සෙන්ටිමීටර් 25ක් අනුමාපනය කරනවා සෝඩියම් කාබනේට් වලින්. එම සෝඩියම් කාබනේට් වලින් එම සෝඩියම් කාබනේට් ද්‍රාවණයෙන් අනුමාපනය කරනවා. දැන් මේ අවස්ථාව මේ දෙවෙනි අවස්ථාව පළවෙනි අවස්ථාව දෙවෙනි අවස්ථාව වගේ නේද? කියලා දුන්න වගේමයි. මේ අවස්ථාවේ මොකද වෙන්න ඕනේ? මොකක්ද දෙන ප්‍රතික්‍රියාව? මොකක්ද දෙන ප්‍රතික්‍රියාව? සියලුම සෝඩියම් කාබනේට් මේ අවස්ථාවේ ප්‍රතික්‍රියා කරනවා. ඒ කියන්නේ සෝඩියම් කාබනේට් HCl ධන HCl ඊතලයක් සෝඩියම් ක්ලෝරයිඩ් ධන කාබන් ඩයොක්සයිඩ් ධන ජලය. මේක තුලිත කරොත් HCl වලට දෙකක් එනවා සෝඩියම් ක්ලෝරයිඩ් වලට දෙකක් එනවා. ඔන්න ප්‍රතික්‍රියාව. දැන් මෙතනදී කියනෝනේ මෙතනදී කියනවා අන්ත ලක්ෂය. මෙතනදී දෙන අන්ත ලක්ෂය කීයද? කොරතු පෑන්. මෙතනදී දෙන අන්ත ලක්ෂය කීයද? ඝන සෙන්ටිමීටර් 25ක අන්ත ලක්ෂයක් දෙනවා. ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියාවට වැය වෙන්නේ ඝන සෙන්ටිමීටර් 25ක් කියන එකනේ. නේ? වැය වෙන්නේ මොනවද? HCl හොඳේ. වැය වෙන්නේ HCl. හරි. වැය වෙන්නේ HCl. හරිද? 25ක් තමයි වැය වෙන්නේ. එහෙනම් මේකෙදි මොකක් වෙන්න ඕනද? මේකෙදි මොකක් වෙන්න ඕනද? මේකෙදි වැය වෙන්නේ කොච්චර පරිමාවද? ඒක කොහොමද වෙන්නේ? මේක HCl 25ක් තියෙනවා. මේ හොඳට බලන්න. මෙතන කලින් තිබ්බේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 25ක පරිමාවකට 25ක් වැය වුණේ. ගානට සමානයි. ඒක නිසා මේ ගාන ලේසි. හිතින් හදන්න පුළුවන්. සෝඩියම් කාබනේට් 25ක පරිමාවකට 25ක් වැය වෙලා තියෙනවා. එහෙනම් මට කියන්න මෙතන HCl 25ක් තියෙනවා. හරිද? HCl 25ක් තියෙන්නේ. මේ ස්ටොයිකියමිතිය මෙතන ස්ටොයිකියමිතිය බලන්නත් ඕනේ මේ. ස්ටොයිකියමිතිය බලන්න. දැන් මෙතන HCl වගේ කී ගුණයක්ද තියෙන්න ඕනේ? කාබනේට් ස්ටොයිකියමිතිය අනුව භාගයක් නෙවෙයි වෙන්න ඕනේ. නේ? HCl වගේ භාගයක් තමයි සෝඩියම් කාබනේට් වැය වෙන්න ඕනේ. මේ ස්ටොයිකියමිතිය මේ දෙකේ ඉලක්කම් පල්ලහැට ගේන්නේ. එතකොට භාගෙනේ ඉන්නේ. භාගයෙන්. එතකොට HCl වගේ භාගයක් තමයි සෝඩියම් කාබනේට් වැය වෙන්න ඕනේ. එහෙනම් තියෙන පරිමාවගේ කොච්චරක් වෙන්න ඕනේද? භාගයක් වෙන්න ඕනේ. දැන් මේකෙත් ගානට සමාන වුණානේ. ස්ටොයිකියමිතියට හරියන්න පරිමාව 25යි 25යි. දැන් මෙතන සාන්ද්‍රණ අපි දන්නේ නැහැනේ. සාන්ද්‍රණ අපි දන්නේ නැහැ. ඒකයි මෙහෙම තර්ක කරන්නේ. ගානට 25යි 25යි ගැලපුණ නිසා මෙතනත් එම ද්‍රාවණමනේ පාවිච්චි කරන්නේ. ඒ නිසා මෙතනත් ඒක තමයි වෙන්න ඕනේ. ස්ටොයිකියමිතියට හරියන්න ද්‍රාවණ වෙනස් වෙන්න ඕනේ. එතකොට තියෙන HCl වගේ භාගයක් වෙන්න ඕනේ සෝඩියම් කාබනේට්. ඉතින් HCl පරිමාව 25ක් වුණා නම් වැය වෙන සෝඩියම් කාබනේට් ඒ වගේ භාගයක් වෙන්න ඕනේ. එහෙනම් 12.5ක් වැය වෙන්න ඕනේ. එච්චරයි. හරි ලේසි. ඕක ලේසි. ඕක ඕන කෙට්ට ඔය හිතා ගන්න පුළුවන් පරිමාව හොයාගන්න එක. මෙන්න මේ තියරිය දැනන් ඉන්න ඕනේ කවුරු හරි. මෙහෙම මාවුනේ ගමන් මෙතන සම්පූර්ණයෙන්ම කාබනේට් ප්‍රතික්‍රියා කරනවා නේද කියන තියරිය තමයි වැදගත්. තේරෙනවද? ඒක නෝට් කරගන්න. ඒතර උත්තරේ 12.5යි කියන්නේ උත්තරේ කීයද? උත්තරේ 2. බලන්න උත්තරේ 2 නේද? 31. ඔව් උත්තරේ 2. මේ පේස් රූල සමාර්ථකයේ උත්තර වැරදි. හොඳේ ඒකයි මම උත්තර බලන්නේ නැත්තේ. මේකේ තියෙන උත්තරේත් හරි. උත්තරේ 2 තමයි දීලා තියෙන්නේ. හරිද ඒක? හරිනේ. හරි ඊළඟ ප්‍රශ්නේ බලමු. ඊළඟ ප්‍රශ්නේ කියන්නේ අපි කතා කරනවා 35. මම 35 නේ කරන්න කිව්වේ. 2006 ප්‍රශ්නේ. 35 නේ කරන්න කිව්වේ. ඔව්නේ. 35. පස්වෙනි ප්‍රශ්නේ. මොකක්ද ඒක කියන්නේ? ඒකේ රූපය ඇඳගමු හොඳේ.
0.2ක සාන්ද්‍රණයක් තියෙන ජලීය සල්ෆියුරික් සහ 0.2ක ජලීය කාබොක්සිලික් යන මේවා සම පරිමා මිශ්‍ර කිරීමෙන් X ද්‍රාවණයක් පිළියෙල කර ගන්නා ලදී. හරි. 0.2ක සාන්ද්‍රණයක් තියෙන සල්ෆියුරික් දෙක 0.2ක සාන්ද්‍රණයක් තියෙන කාබොක්සිලික් සම පරිමා මිශ්‍ර කළ සම පරිමානේ. එතකොට ඔයා සංකේතයක් දාගන්න. ඔයා හිතුවොත් මෙයා x ප්‍රමාණයක් යනවා කියලා මෙයාත් x ප්‍රමාණයක් යන්න ඕනේ. මං හිතනවා මෙතන සල්ෆියුරික් v පරිමාවක් දානවා කියලා. එහෙනම් මෙයාත් කොච්චරක් දාන්න ඕනේද? මෙයාත් v පරිමාවක් දාන්න ඕනේ. සම පරිමාණය. එකතු කරාම මේ ද්‍රාවණයේ පරිමාව කොච්චරක් වෙන්න ඕනේද? v එකතු වුණා 2v වෙන්න ඕනේ. මේක තමයි S ද්‍රාවණය කියලා කියන්නේ. S ද්‍රාවණය. ඊට පස්සේ S ද්‍රාවණයෙන් 25ක්. S ද්‍රාවණයෙන් 25ක්. ඔන්න 25ක් ගන්නවා. S ද්‍රාවණයෙන් 25ක්. දැන් මේ මම මේ කරනවා වගේ ඕගොල්ලෝ ගාන කියවන ගමන් රූපය ඇඳ ගන්න ඕනේ. 25ක කොටසක් ෆිනොප්තලින් සහ මෙතිලොනේජ් දර්ශකයේ වශයෙන් භාවිතා කරමි. භාවිතා කරමින් 0.1ක සාන්ද්‍රණයක් තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග. හොඳයි. 0.1ක සාන්ද්‍රණයක් තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මගින් අනුමාපනය කරනකොට වැය වෙන පරිමාණය අහන්න. පොඩ්ඩක් නිකන් ගාන බැලුවම නිකන් සංකීර්ණ අය වගේ තේරෙන්නේ ගොඩක් කට්ටියට. හොඳයි. එච්චර සංකීර්ණ නෑ. හොඳයි. අමාරුයි වගේ පෙවුනට සංකීර්ණ නෑ. හරි මේකේ තර්කය. හරි. මෙහෙම හිතුවනම් හරි. දැන් S ද්‍රාවණයෙන් 25ක් නේ වෙන් කළා ගන්නෙ. මේ S ද්‍රාවණේ පරිමාව වැඩක් නැහැ. හරිද? දැන් මේ 25ට එන්න ඕනේ මේගලන්ගේ භාගේ නේද? මොකද හරියට මිශ්‍ර වෙනවානේ. එතකොට එන්න ඕනේ මේගලන්ගේ භාගේ තමයි එන්න ඕනේ කොහොමද? තේරෙනවනේ? එතකොට දැන් 25ක් හදන්න දැන් නිකන් හිතන්න ඝන සෙන්ටිමීටර් 25ක පරිමාවක් හදන්න මේගලන් සම පරිමාව වලින් මිශ්‍ර කරොත් කොච්චරද මිශ්‍ර කරන්න ඕනේ? හරි ලේසියිනේ. 12.5යි 12.5 ගානනේ මිශ්‍ර කරන්න ඕනේ. අන්න එහෙම හිතන්න. දැන් මේකෙන් කොටසක් වෙන් කරා කියන්නේ මේකෙත් ගානට සංයුතිය සමාන වෙන්න ඕනේ. මේකේ සංයුතිය මේකේ සංයුතිය සමාන වෙන්න ඕනේ. ඒ නිසා භාගේ මිශ්‍ර කරා හා සමානයි. ඒ කියන්නේ මෙතන 25ක් හදන්න නම් සල්ෆියුරිකුත් 12.5ක් මිශ්‍ර කරන්න ඕනේ. කාබොක්සිලිකුත් 12.5ක් මිශ්‍ර කරන්න ඕනේ. හරිනේ. මෙතන වෙන ප්‍රතික්‍රියාව බලමු. සල්ෆියුරික් නම් හොඳේ. සල්ෆියුරික් නම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරාම සෝඩියම් සල්ෆේට් හැදෙනවා ධන ජලය. දෙකයි ජලය. තුලිත ගන්න මෙතන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල දෙකක් දැම්මා. කාබොක්සිලික් නම් ධන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හැදෙනවා සෝඩියම් ඇසිටේට් ධන ජලය. තුලිතයිනේ. හරි තුලිතයි. ඕකනේ ප්‍රතික්‍රියාව. හරිනේ. හරි. එතකොට මෙතන 12.5යි 12.5. එතකොට මෙතන පරිමාව 12.5යි 12.5 වෙන්න ඕනේ. මෙතනත් එහෙම වෙන්න ඕනේ. හරිනේ. හරි. දැන් මෙතන සාන්ද්‍රණ සමාන වුණොත් නිකන් හිතන්නද? මම ගාන හදන්නද එක්කෝ. මේ කියන එක තේරෙනවද කියලා බලන්න. ගාන හදලත් පෙන්නන්න හොඳේ. දැන් මේගලන්ගේ සාන්ද්‍රණ සමාන වුණොත් නිකන් හිතන්න මෙතන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 0.2 වුණා කියන සාන්ද්‍රණේ. මේ කට්ටියගත් 0.2යිනේ. ඒත් මේ පළවෙනි ප්‍රතික්‍රියාව බලමු. මේ දෙන්නගේම සාන්ද්‍රණ සමානයි. හොඳේ. සාන්ද්‍රණ සමානයි. සාන්ද්‍රණ සමානයි නම් මවුල ගාන වෙනස් වෙන්නේ පරිමාව මත විතරයිනේ.
පරිමාව මත විතරයි වෙනස් වෙන්නේ. එතකොට අපිට පරිමාව වල කලින් ගානේ වගේ ස්ටොයිකියමිතියට අනුව බලන්න පුළුවන්. අර කලින් ගානේදී අපි සාන්ද්‍රණය දන්නේ නැතුව හෙව්වේ. ඒ ගණන රටාව හොඳට අවබෝධ කරගන්න ඕනේ. කලින් ගානෙත් මතක සාන්ද්‍රණය දන්නේ නැහනේ. පරිමාව හෙව්වේ කොහොමද? පරිමාව හෙව්වේ සාන්ද්‍රණ සමානයි කියලා හිතාගෙන මොකද කරේ? ස්ටොයිකියමිතියට අනුව තමයි පරිමාව හෙව්වේ. මෙතනත් එහෙම බලන්න. ඔයා හිතන්නකෝ මේ දෙන්නගේම සාන්ද්‍රණ සමානයි කියලා. සමාන වුණොත් ස්ටොයිකියමිතියට අනුව අපිට පරිමාව හොයන්න පුළුවන්. එතකොට මෙතන 25ක පරිමාවක් තිබ්බනම් දැන් 25ක් වෙන්නම් සල්ෆියුරික් කොච්චරක් දාන්න ඕනද? 12.5ක් දාන්න ඕනේ. එහෙනම් වැය වෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කොච්චරක් වැය වෙන්න ඕනද? ඒ වගේ දෙගුණයක් නේද? ස්ටොයිකියමිතිය 1:2යි. දැන් වැය වෙන්න ඕනේ කොච්චරද? 25ක් වැය වෙන්න ඕනේ. 25ක් වැය වෙන්න ඕනේ. ඒ සාන්ද්‍රණේ 0.2ක් වුණොත් හොඳේ 2 ගානේ වුණොත්. හැබැයි එහෙම නෑ සාන්ද්‍රණේ වැඩි කියන්නේ මෙතන වෙනස්නේ. සාන්ද්‍රණය වෙනස්. දැන් සාන්ද්‍රණයත් එක්ක හිතන්න ඕනේ. මෙතන සාන්ද්‍රණය 0.2යි මෙයාගේ සාන්ද්‍රණය 0.1යි. එහෙනම් මොකක් වෙන්න ඕනද? වැය වෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දෙගුණයක් වෙන්න ඕනේ කියලා තේරෙන්නේ නැද්ද? ඒක තේරෙන්නේ නැද්ද? ඒ කියන්නේ දැන් මෙතන මෙයාගේ සාන්ද්‍රණය වැඩිනේ. සල්ෆියුරික්ගේ සාන්ද්‍රණය වැඩි 0.2ක් වැඩි. දැන් 0.1ක් නම් මෙච්චරක් වෙන්න ඕනේ. 25ක් වැය වෙන්න ඕනේ. ඒ කියන්නේ සල්ෆියුරික් වල සාන්ද්‍රණය ඒ කියන්නේ 0.2ක් වුණොත් ඕගොල්ලන් තේරෙන විදිහට කොහොමද කියන්නේ? සරල විදිහට මේක සාමාන්‍ය කෙනෙක්ට තේරෙන්න ඕනේ හොඳේ. දැන් මෙයාගේ සාන්ද්‍රණය වැඩිනේ. මේ වගේ දෙගුණයක්නේ සාන්ද්‍රණය. මේ වගේ දෙගුණයක් නම් මෙයා මේ වැය වෙන පරිමාවත් දෙගුණයක් වෙන්න ඕනේ. ඒක තමයි නිකන් තාර්කය හොඳේ. නිකන් හිතින් හදන්න පුළුවන් එහෙම ඇදුවොත්. හරිද? එහෙම ඇදුවොත් හිතින් හදන්න පුළුවන්. ඒතකොට ඒ වගේම මේකත් ඒ වගේම තර්ක කරන්න. ඒතකොට කොහොමද හිතින් හදන්න පුළුවන්? මෙතන 12.5යි නම් මෙයාත් වැය වෙන්න ඕනේ 12.5යි. හැබැයි සාන්ද්‍රණය මෙයාගේ 0.2යි 0.1ක් වෙච්ච නිසා මේ පරිමාව කොච්චරක් වෙන්න ඕනේ? දෙගුණයක් වෙන්න ඕනේ. එහෙනම් මේ පරිමාව දෙගුණයක් වෙන්න ඕනේ. ඒතර මෙයාගේ 50ක් වැය වුණා මෙයාගේ 25ක් වැය වුණා. 50ක් වැය වුණා 25ක් වැය වුණා. ඒතර මුළු පරිමාව 75ක් වෙන්න ඕනේ. වැය වෙච්ච මුළු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පරිමාව 75ක් වෙන්න ඕනේ. දැන් මෙතන ආනේ ෆිනොප්තලින් සහ මෙතිල් ඔරෙන්ජ් අතර වැය වෙන පරිමාවනේ ආන්නේ. දැන් ෆිනොප්තලින්ගේ pH පරාසය දන්නවද? ෆිනොප්තලින්ගේ pH පරාසය pH 10ත් pH 8.3ත් වෙනවා. හොඳේ. දැන් මෙන්න මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවත් එක්ක මේ පළවෙනි ප්‍රතික්‍රියාව. ඒ කියන්නේ සල්ෆියුරික් සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. ප්‍රතික්‍රියාව සිද්ධ වෙලා ඉවරනවත් එක්කම ඊට පස්සේ ද්‍රාවණය ඉතුරු වෙන්නේ මොනවද? ඊට පස්සේ ද්‍රාවණය ඉතුරු වෙන්නේ මේ පළ ටික ඉතුරු වෙනවා. කාබොක්සිලික් ඉතුරු වෙනවා. ඊට පස්සේ වැටෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කාත් එක්කද ප්‍රතික්‍රියා කරන්නේ? කාබොක්සිලික් එක්කනේ. කාබොක්සිලික් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ. එතකොට කාබොක්සිලික් වල pH එක සාමාන්‍යයෙන් අඩුයි. 8.3ට වඩා අඩුයි. නේ? කාබොක්සිලික් වල pH එක 8.3ට වඩා අඩුයි. එතකොට මෙතනදී ෆිනොප්තලින්ග වර්ණ විපර්යාසය සිද්ධ වෙනවා. ෆිනොප්තලින්ග වර්ණ විපර්යාසය සිද්ධ වෙනවා පළවෙනි පියවර සිද්ධ වුණාට පස්සේ. කාබොක්සිලික්ගේ ප්‍රතික්‍රියාව ෆිනොප්තලින් වලින් හොයන්න බෑ. දැන් ෆිනොප්තලින් තියෙනකොට වැය වෙන පරිමාව කොච්චරද? මෙයා මේ ප්‍රතික්‍රියාවට වැය වුණ පරිමාව 50ක්නේ. 50ක් වැය වෙන්න ඕනේ. ෆිනොප්තලින් තියෙනකොට. ඊටු ටික වැය වෙන්න ඕනේ මොනවා තියෙනකොටද? මෙතිල් ඔරෙන්ජ් තියෙනකොට. ඒ කියන්නේ මුළු ඔක්කොම ටික වැය වෙනවනේ මෙතිල් ඔරෙන්ජ් තියෙනකොට. තේරෙනවද? මෙතිල් ඔරෙන්ජ් තියෙනකොට ඔක්කොම වැය වෙනවා. ඒ කියන්නේ 75ක් වැය වෙන්න ඕනේ. මෙතිල් ඔරෙන්ජ් දර්ශකයේ තියෙනකොට මේ ප්‍රතික්‍රියාවත් සිද්ධ වෙනවා මේ ප්‍රතික්‍රියාවත් සිද්ධ වෙනවා. ඒ කියන්නේ 75ක් වැය වෙනවා. 50යි 25යි 75ක් වැය වෙන්න ඕනේ මෙතිල් ඔරෙන්ජ් තියෙනකොට. වැඩ තේරෙනවද? දැන් මෙතිල් ඔරෙන්ජ් වල pH පරාසය අර කලින් ගණන් හදනකොටත් තිබ්බේ ගණන් වලත් තිබ්බේ 4.4යි 3.1යි.
දැන් කාබොක්සිලික් වල pH එක මතක තියාගන්න 4.4ට වඩා වැඩි හොඳේ. මෙයා උඩින් ඉන්නේ. දැන් කාබොක්සිලික් ඔක්කොම ප්‍රතික්‍රියා කරලා එවුනාට පස්සේ එයාගේ pH එකේ පල්ලයට බහිනවා. දැස්ස ගාම මොකද වෙන්නේ? වෙනස් වෙනවා. පාට වෙනස් වෙනවා. ඔන්න ඕක තමයි කතාව හොඳේ. ඕක ඕගලන්ට තේරෙන විදිහට මුලින් මේක නෝට් කරගන්නකෝ. පස්සේ පොඩ්ඩක් ආයි කල්පනා කරන්න. මොකද්ද තර්ක කරේ කියලා. ඒ කියන්නේ සරලම කතාව මේකනේ මෙහෙම හිතන්න. මෙයාගේ සාන්දනය 2.2 තියෙද්දි ඒක සල්ෆියුරික් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සාන්දනය 2.2 තියෙ 0.3 වුණාම දශම ගණන් ආවම තමයි තේරෙන්නේ නැත්තේ. 2.2 තියෙන්නේ. 2.2 වුණා වැය වෙන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 25ක්. දැන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ සාන්දනය එකක් කරනවා. මෙයාගේ සාන්දනය දෙකක්. දැන් මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩේ සාන්දනය අඩු වුණා කියන්නේ දාන්න ඕනේ පරිමාව වැඩි කියන එකනේ. වැඩිපුර අපි පරිමාව දාන්න එපා. ප්‍රතික්‍රියා කරන්න සාන්දනය අඩුයිනේ. ඒතර මේ ගානට මේ මෙතන වැඩි සාන්දනය කොච්චර ප්‍රමාණයකින්ද අඩු වුනේ? කී ගුණයකින්ද අඩු වුනේ? දෙගුණයකින් අඩු වුනේ. භාගයක් නුනේ. අපි දාන්න ඕනේ පරිමාවත් දෙගුණයක් වෙන්න ඕනේ. ඒක තේරෙනවද කියලා බලන්න. ඒ ඇති. ඒ සරල තර්කය තමයි මෙතන පාවිච්චි කරලා තියෙන්නේ. ඒකද සංකීර්ණ නෑ හොඳේ. සංකීර්ණ වගේ තේරෙන්නේ ඕක හදන්න ගියොත්. හදන්න ගියොත් හදන්න බෑ. ඕක හිතින් තමයි කරන්න පුළුවන්. ඒකට අග්ගා නෝට් කරගන්න. හරිද? හරි ඊට පස්සේ කරන්න ඊට පස්සේ ඔයගලන්ට මම ෆොටෝස් ටික ගෙවුවනේ. 40 කරන්න 40 වෙනි ප්‍රශ්නේ 2008 ප්‍රශ්නයක්. 40 කරන්න මේ මං කියන පිළිවෙල කරන්න 40 40 ඊට පස්සේ 30 2003 ප්‍රශ්නයක් 30 34 40 30 34 34 ඊට පස්සේ 37 38 කරන්නකෝ. එරික් කරනවා 40 30 34 37 38
ටකලේටික කරන්න බැරි වුණත් කමන්නේ හොඳට කියවන්න හොඳේ අකුරෙන් අකුර කියවන්න හොඳට හරි අපි බලමු 40 40 කියන්නේ 2008 ගානක් හොඳේ 2008 30 වෙනි ප්‍රශ්නේ 2008 30 බලන්න මේ කියන ලස්සන කතාව සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රමාණයෙන් 50%ක් සෝඩියම් කාබනේට් බවට පරිවර්තනය වනතුරු 0.1ක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණ ඝන සෙන්ටිමීටර් 25ක් තුලින් කාබන් ඩයොක්සයිඩ් යවන ලදී. රූපය ඇඳගත්තොත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 25ක් තිබ්බලු 25කින් කාබන් ඩයොක්සයිඩ් යවනවා. යවපු ගමන් මොකද වෙන්නේ? මේකෙන් 50%ක් සෝඩියම් කාබනේට් වෙලා දැන් ඉතුරු 50% සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. දැන් 50%ක්නේ සෝඩියම් කාබනේට් කරවන්නේ. මේ ඉතුරු ටික සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වෙන්න ඕනේ. හරි. ඊට පස්සේ මෙම ද්‍රාවණය හොඳේ. ෆිනොප්තලින් දර්ශකය ලෙස යොදා ගනිමින් මෙම ද්‍රාවණය, ඒ කියන්නේ මේ ද්‍රාවණය, මෙම ද්‍රාවණය 0.1ක සාන්ද්‍රණයක් තියෙන HCl ද්‍රාවණයක් සමග අනුමාපනය කරන ලදී. අනුමාපනයේදී අන්තලක්ෂය විය හැකියි. අන්තලක්ෂය කියන්නේ මොකද්ද? පෑවෙන HCl පරිමාව අහන්නේ. පෑවෙන HCl පරිමාව. කොච්චරක් වෙන්න ඕනද? හරි සල්ල. මුලින්ම එකිනෙක බලමු. මේ රූපෙත් එක්ක යන් හොඳේ. පළවෙනියට. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තුලින් කාබන් ඩයොක්සයිඩ් යවනකොට මොකද වෙන්නේ? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ධන කාබන් ඩයොක්සයිඩ්. දැන් සෝඩියම් කාබනේට් හැදෙනවා කියලා තියෙනවානේ. ඊතලයක් සෝඩියම් කාබනේට්. ධන ජලය. ඕකනේ සිද්ධ වෙන්න ඕනේ. දැන් මේක තුලිත කරමු. තුලිත ගන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල දෙකක් දාන්න. ඒක තුලිතනේ. හරි දැන් තුලිතයි. මෙන්න මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න ඕනේ. හරිද? මේ ප්‍රතික්‍රියාව සිද්ධ වුණාට පස්සේ ස්ටොයිකියමිති අණුව බලන්න. ස්ටොයිකියමිති අණුව මෙතනට දැන් මං හිතන්නේ දැන් මුලින්ම තිබ්බ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගන්න මං x කියලා ගන්නවා. නෑ 2x කියලා ගන්නවා කියලා හිතන්නකො. ලේසි වැඩේ. 2x කියලා ගන්න. එතකොට ආරම්භයේදී 2x මවුල ගන්නක් හිටියා. දැන් ඉන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කොච්චරක් වෙන්න ඕනද? ඉතුරු වෙච්ච සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. ඒ කියන්නේ හැදුන සෝඩියම් කාබනේට්. සෝරි ආ. හැදුන සෝඩියම් කාබනේට් කොච්චරක් වෙන්න ඕනද? x මවුල ගානක් වෙන්න ඕනේ. ස්ටොයිකියමිතිය 2ට 1යිනේ. ඒ නිසා හැදුන සෝඩියම් කාබනේට් මවුල x ගානක් වෙන්න ඕනේ. හරි. දැන් මේ ද්‍රාවණයේ අනුමාපනය කරන මේ ද්‍රාවණය තුල මොනවද තියෙන්නේ? සෝඩියම් කාබනේට් තියෙනවා, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙනවා. දැන් මුලින්ම ප්‍රතික්‍රියා කරන්නේ HCl කාත් එක්කද? දන්නවනේ. pH එකේ වැඩි කෙනා එක්කනේ. ඒ කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක තමයි ප්‍රතික්‍රියා කරන්නේ. ඒතර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ධන HCl ඊතලයක් සෝඩියම් ක්ලෝරයිඩ් ධන ජලය. ඕකනේ ප්‍රතික්‍රියාව. ඊට පස්සේ තමයි සෝඩියම් කාබනේට් එක ප්‍රතික්‍රියා කරන්නේ. සෝඩියම් කාබනේට් එක ප්‍රතික්‍රියා කරනකොට pH දෙකම ප්‍රතික්‍රියා කරන්න ඕනේ. ඒ කියන්නේ සෝඩියම් කාබනේට් නෑ ෆිනොප්තලින් දර්ශකයනේ. ඒ කියන්නේ පළවෙනි pH විතරයි සිද්ධ වෙන්නේ. pH දෙකම සිද්ධ වෙන්නේ පළවෙනි pH විතරයි. ඒ කියන්නේ සෝඩියම් කාබනේට් ධන HCl ඊතලයක් සෝඩියම් බයිකාබනේට් ධන ජලය. ඔකනේ ඔව් ධන ජලය නෙමෙයි සෝඩියම් ක්ලෝරයිඩ්. ඔකනේ ප්‍රතික්‍රියාව. ඔන්න ඔය ප්‍රතික්‍රියාව ටික තමයි සිද්ධ වෙන්න ඕනේ. ඒතර අපි දන්න තිබ්බ සෝඩියම් කාබනේට් මවුල ගන්න x වෙන්න ඕනේ. නේ එයා සඳහා වැය වෙච්ච HCl උත් x වෙන්න ඕනේ. හරි. දැන් මෙයා x වුණා නම් තිබ්බ ඉතුරු වෙච්ච සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් උත් කොච්චරක් වෙන්න ඕනද? කොච්චරක් වෙන්න ඕනද? xy වලින් හැදුවත් ගාන වලදී ගාන වැඩ දෙයිද?
නෑනේ. අපි නිකන් හදාගෙන යමුකෝ බලමු. ගාන වර්ධීද කියලා xy වලින් හැදුවා. හරි. කොහොමද මේක හදන්නේ? හරි. වැය වෙච්ච සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හොයාගන්න පුළුවන්. සාන්ද්‍රණයේ තියෙන පරිමාව දන්න. මෙයාගේ සාන්ද්‍රණය තියෙන මේ ඇඩ් කරන්න ඕනේ රූපෙට. 0.1ක සාන්ද්‍රණයක් තියෙන්නේ. එහෙනම් මම දැන් හොයනවා ආරම්භක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගන්න. හොයන්න පුළුවන්. එයාගේ සාන්ද්‍රණය දන්නා පරිමාව දන්නවා. 0.1ක සාන්ද්‍රණයක් තියෙනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කොච්චරක් හිටියද? 25ක් හිටියා. ඩෙසිමීටරට කැපුණ මවුල කියන එකකේ ආවා 10^3යි. අපිට උත්තරේ එනවා 2.5යි මවුල කියලා. උන්න ආරම්භක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. හරිද? මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් 150ක් මේ සෝඩියම් කාබනේට් උනේ. ඒ කියන්නේ 2x වලින් x ප්‍රමාණයක් තමයි උනේ. හරි. එහෙනම් සෝඩියම් කාබනේට් බවට පත් වූ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල. හරිද? නැත්නම් මෙහෙම කියමුකෝ වාක්‍ය මෙහෙම ලියමු. සෝඩියම් කාබනේට් මවුල ගන්න කියලා එකමුකෝ. සෝඩියම් කාබනේට් මවුල ගන්න. කොච්චරක් වෙන්න ඕනද? මේ වගේ භාගයක් වෙන්න එපේ. භාගයක්. ඒ කියන්නේ 1.25ක් වෙන්න ඕනේ. වැඩි කිරීම 10^3යි මවුල වෙන්න ඕනේ. හරිනේ. වැඩේ තේරෙනවනේ. 150 කොහොම වුණා නම් 150ක් කොහොම වුණා නම් හරි. මේ සෝඩියම් කාබනේට් මවුල ගන්නවද? මෙච්චර ප්‍රමාණයක් හදන්න කොච්චරක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැය වුණාද? ඒක කොහොමද ඔය? මෙච්චර ප්‍රමාණයක් හදන්න කොච්චරක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැය වුණාද? 150ක් කියන්න බෑ. හොඳේ. 150ක් හැදුවා. ඒක නිසා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් උත් 150ක් වැය වුණේ. එහෙම කියන්න බෑ. හොඳේ. මේ ඒක බලන්න මේ සමීකරණය. මේ සෝඩියම් කාබනේට් එක අණුවක් හදන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අණු දෙකක් වැය වෙනවා. ස්ටොයිකියමීටර් 2ට 1යි. වැඩේ තේරෙනවද? සෝඩියම් කාබනේට් එක අණුවක් හදන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අණු දෙකක් වැය වෙනවා. එහෙනම් මට කියන්න දැන් මම එකේ කිව්ව xy දැම්මොත් ගාන වල තියනවා කියලා. 1.25 වැඩි කිරීම 10^3යි මවුල ගානක් හදන්න අවශ්‍ය වෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කොච්චරක් අවශ්‍ය වෙනවද? මේ වගේ දෙගුණයක් නේද? 2.5 වැඩි කිරීම 10^3යි මවුල ගානක් නේ. එහෙමද? ඩායි ගාන කියමු හරියට. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රමාණයෙන් 150ක් සෝඩියම් කාබනේට් බවට පරිවර්තනය කිරීම සඳහා ගාන වලදී මේක වෙන්න ඕනේ මෙහෙමයි. මේ මෙච්චරක්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙන්නේ. දැක්ක පටලව ගත්තොත් ඉවරයි හොඳේ. මෙච්චරක්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙන්නේ. මේකෙන් 150ක් ගමුකෝ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 150ක අඩංගු මවුල. ඒ කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 150ක් වුණොත් කොච්චර මවුල වෙන්න ඕනද? මේකෙන් භාගයක්නේ. මවුල වගේ භාගයක්. ඒ කියන්නේ 1.25ක් වෙන්න ඕනේ. වැඩි කිරීම 10^3යි මවුල වෙන්න ඕනේ. මේ ගාන කියන මුලින් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රමාණයෙන් 150ක් සෝඩියම් කාබනේට් බවට පරිවර්තනය කරනවා. ඒ කියන්නේ මෙච්චර මවුල ප්‍රමාණයකින් සෝඩියම් කාබනේට් හදන්න ඕනේ. තේරෙනවද? ඒ කියන්නේ මෙන්න දැන් තියෙන මෙන්න මෙච්චර මවුල ගාන.
මෙච්චර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගානකින් කොච්චරක් හැදෙනවද සෝඩියම් කාබනේට්? ඒ වගේ භාගයක් නේද? ස්ටොයිකියමිතිය දෙකට එකයි. කියන්නේ මේකෙන් භාගයක් තමයි සෝඩියම් කාබනේට් හැදෙන්න ඕනේ. තේරෙනවද? ඒ කියන්නේ කොච්චරද? 0.625 වැඩි කිරීම 10^3ක් හැදෙන්න ඕනේ. තේරෙනවද? එහෙනම් දැන් වාක්‍යයක් ලියනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මගින් සෑදුණු සෝඩියම් කාබනේට් මවුල ගාන. අර වගේ භාගයක් ස්ටොයිකියමිතියට අනුව. ඒක අපි පොයින්ට් එක ලියමු වරහන් ඇතුලේ. ස්ටොයිකියෝ මිතියට අනුව කොච්චරක් වෙන්න ඕනද? 1.25 වැඩි කිරීම 10^3 මවුල වගේ භාගයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ 0.625 වැඩි කිරීම 10^3යි මවුල. වැඩේ සෝඩියම් කාබනේට් මවුල ගන්න හොයාගත්තා. දැන් ඉතින් හොයන්න පුළුවන්. දැන් අපි දන්නා තියෙන සෝඩියම් කාබනේට් මවුල ගන්න දන්නවා. ඉතිරි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හොයාගන්නත් ඕනේ නේ. කොච්චරක් ඉතුරු වෙනවද? දැන් 150ක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වුණා නම් ඉතිරි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හොයන්නේ කොහොමද? මේ ගාන අඩු කරන්න බෑ. ඔය ගාන අඩු කරන්න ඕනේ. එතකොට කීයද එන්නේ? ඒත් 1.25 නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. 1.25. ඒක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඉතුරු වෙලා ඉන්න 1.25. හරිද? එතන මේ ප්‍රතික්‍රියාව ගත්තොත් 1.25ක් ඉන්නවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. සෝඩියම් කාබනේට් ඉන්නවා 0.625 වැඩි කිරීම 10^3. හරිනේ. වැයවෙන HCl මවුල ගන්න හොයන්න තියෙන ස්ටොයිකියමිතිය මෙතනත් එකට එකයි. මෙතනත් එකට එකයි. හරිද? ඊට පස්සේ වැයවන මුළු HCl මවුල ගන්න කොච්චර දෙන්න ඕනේ? මෙයාගේ ස්ටොයිකියමිතිය එකට එකයි. ඒක නිසා වැයවෙන HCl උත් එන්න ඕනේ 1.25ක්ම තමයි හොඳේ. මවුල ධන සෝඩියම් කාබනේට් සඳහා වැය වෙන මවුල ගන්න කොච්චරද? මේක වචනෙන් ලියන්න හොඳේ. නැත්තම් ඕගලන්ට දැන් තේරුණාට ඔය විවරණේ බලනකොට පස්සේ තේරෙන්නේ. මෙතන දෙනකන් හදාගන්නකො ටක් ගාලා. ටක් ගාලා ඔතන දෙනකන් හදාගන්න. රූපය ඇඳලා ප්‍රතික්‍රියා ටික ලියලා ටක් ගාලා මේ ටික හදාගෙන එන්න. හරිද? ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගාගන්න. හරි ස්ක්‍රීන්ෂොට් ගහගත්තට ඕවා ලියන්න ඕනේ හොඳේ. ඔබ ෆෝන් එකේ තිබ්බා කියලා පුළුවන් වෙන්නේ නැහැ. පුළුවන් වෙන්න නම් තියලා ඊට පස්සේ ඒක ආයි හිතින් හදලා එහෙම වැඩ කරන්න ඕනේ හොඳේ. හරිද? හරි මේ පැත්තටනේ මේ පැත්ත මම කරනවා. හරි. ඒතර වැයවන HCl බලා ගන්න වැයවන මුළු HCl මවුල සමානයි මොනවාද? ඉතිරි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කළ HCl මවුල ධන සෝඩියම් කාබනේට් සමග ප්‍රතික්‍රියා කළ HCl මවුල. ඔච්චරයි නේද? මේ කරුණු දෙකට නේද HCl වැය වෙන්නේ. මුලින් මේක තේරුම් ගන්න එපේ. දැන් ආදේශ කරන්න. ඉතින් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැය වෙච්ච ගාන සමීකරණයට අනුව
දැන් මම මෙතන මැකුවානේ. සමීකරණයට අනුව කොච්චරක් වෙන්න ඕනද? 1.25 වැඩි කිරීම 10 ඍණ 3යි මවුල ගාණක්ම වෙන්න ඕනේ. සෝඩියම් කාබනේට් සඳහා වැය වෙච්ච ගාණත් ස්ටොයිකියමිති 1ට 1යි සමීකරණය බලන්න. ස්ටොයිකියමිති 1ට 1යි. ඒක නිසා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්ට වැය වෙන මවුල ගාණත් කොච්චරක් වෙන්න ඕනද? 0.625 වැඩි කිරීම 10 ඍණ 3යි මවුල වෙන්න ඕනේ. දැන් මේ දෙක එකතුව ගන්න. 10 ඍණ 3යි මවුල. එකතුව ගත්තාම 5යි 7යි 8යි 0.1යි. ඔහොම නේද? අරනේ ගණන් වල දුන්නේ. මෙතන වැඩි කිරීම. මවුල ගණන් හොයාගත්තා. අපෙන් අහන්නේ මොකද්ද? පරිමාවණය අහන්නේ. ඔව් අන්ත ලක්ෂය අහන්නේ. පරිමාව අහන්නේ. මොකද ගන්න තියෙන්නේ? වැය ඌ පරිමාව. හොයන්න නම් මොකද්ද ගන්න තියෙන්නේ? සාන්ද්‍රණයෙන් බෙදන්න ඕනේ. කාගේ සාන්ද්‍රණයෙන්ද? HCl වල සාන්ද්‍රණයෙන් බෙදන්න තියෙන්නේ. HCl වල සාන්ද්‍රණය දීලා තියෙනවනේ ගානේ. මවුල ගාන 1.875 වැඩි කිරීම 10 ඍණ 3යි මවුල බෙදන්න එයාගේ සාන්ද්‍රණයෙන්. ඒ කියන්නේ 0.1යි ගාන ඩෙසිමීටර මවුල වලින් බෙදන්න. මවුල කැපෙනවා. ඩෙසිමීටර කියන උත්තරේ එනවා 10 ඍණ 3 තියෙනවා. 10 ඍණ 3 තියෙනවා. උත්තරේ එනවා 18.75ක් කියලා. මේක ඝන සෙන්ටිමීටර වලින් කිව්වොත් 18.75යි ඝන සෙන්ටිමීටර. උන් උත්තරේ. ඒක චුට්ටක් සංකීර්ණයි. නේද? චුට්ටක් කියන්නේ ගාන හදන්න ඕනේ. ඒක. වැඩි දෙනවනේ. ඒ ටිකත් හදාගන්න. විවරණේ හරියට ලියා ගන්න ඕනේ. පස්සේ හරිය හොඳට විවරණේ ලියා ගන්න. ටක් ගාලා 30 බලන්න. 30 කරන්න පුළුවන්. ටයිම් එක තියෙනවා. 30. මේක මම මකන්නේ නැහැ මෙහෙමම තියෙනවා. 30 බලන්නකෝ. ශිෂ්‍යයෙක් y ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර් 25ක් x ද්‍රාවණය සමග අනුමාපනය කිරීමට අදහස් කරයි. ඒ කියන්නේ y ද්‍රාවණයක් x ද්‍රාවණයකින් තමයි අනුමාපනය කරන්නේ. ඒතර ප්ලාස්ටිකේ තියෙන්න ඕනේ y ද්‍රාවණය. x ද්‍රාවණය තමයි බියුරෙට්ටුවේ තියෙන්න ඕනේ. ඒකම ඇවිල්ලා පේන්න ඕනේ දැන්. හරි. මෙම අනුමාපනයට සූදානම් වීමේදී පහත සඳහන් කුමන සේදීමේ ක්‍රියාවලිය වඩාත්ම යෝග්‍ය වේද? මම මුලින්ම ඉගෙනුවේ හෝදන ක්‍රියාවලිය. දැන් ඒක මතක තියෙන්න ඕනේ. ආයි මතක් කරගමු. මුලින්ම සාමාන්‍ය ජලයෙන් හොදන්නේ. ඊට පස්සේ ආශ්‍රිත ජලයෙන් හොදන්නේ. ඊට පස්සේ බියුරෙට්ටුවයි පිපෙට්ටුවයි විතරක් ඒවා පිරවීමට නියමිත ද්‍රාවණ වලින් තමයි හොදගන්නේ. තේරුණානේ? හරි. දැන් බියුරෙට්ටුව සෝදන්න ඕනේ මොකෙන්ද එතකොට? බියුරෙට්ටුවේ දැන් මේ වෙලාවේ තියෙන්න ඕනේ මොන ද්‍රාවණයේද? X ද්‍රාවණයනේ. ඒතර හොදන්න ඕනෙත් X ද්‍රාවණය නේද? ආශ්‍රිත ජලයෙන් හොදලා X ද්‍රාවණයෙන් හොදන්න ඕනේ. එතකොට ආශ්‍රිත ජලයෙන් සහ ඉන්පසු X ද්‍රාවණය. දැන් X ද්‍රාවණය කියලා විතරක් තියෙන උත්තරේ හරිද? නෑ නෑ වැරදි. මුලින්ම එකපාරට X ද්‍රාවණයෙන් හොදන්නේ නෑනේ. මුලින්ම ආශ්‍රිත ජලයෙන් හොදලා ඊට පස්සේ තමයි X ද්‍රාවණයෙන් හොදන්නේ. මේකේ උත්තරේ පහ වෙන්න ඕනේ. බලන්න. අනිත් එකත් ගැලපෙනවද කියලා බලන්න. අනුමාපන ප්ලාස්ටික සේදීම. ආශ්‍රිත ජලයෙන් විතරයි අනුමාපන ප්ලාස්ටික ආශ්‍රිත ජලයෙන් විතරයි හොදන්නේ. උත්තරේ පහ. හරි. එකත් හරි. අනිත් ඒවා ටයිම් නෑ. අනිත් නිකන් උත්තරේ කියන්න පුළුවන් ඒත් මට එහෙම බෑ. පැහැදිලි කරන්න ඕනේ. ජලී ද්‍රවණයේ සමෘද්ධ ද්‍රවණය SC රාම සෝඩියම් කාබනේට් සාන්ද්‍රණය මේක නෝට් කරගන්න.
34 පොඩ්ඩක් බලන්න. මේක ටක් ගාලා කරන්න පුළුවන්. 34 ටක් ගාලා බලන්න. හරිද? ඒ කියන්නේ මොකද්ද? අපි හද මං කියලා දුන්න ගානක්ම නිකන් ආයි අහලා තියෙනවා. අපි හැදුවනේ සෝඩියම් කාබනේට් සෝඩියම් බයිකාබනේට් ඉන්න ගානකුත් හැදුවද? නෑ මං තියරි කියලා දුන්නනේ. ඒතර මේ කියන්නේ S හි අඩංගු සෝඩියම් කාබනේට් සහ සෝඩියම් බයිකාබනේට් වල සාන්ද්‍රණ නිර්ණය කිරීම සඳහා පහත කුමන ක්‍රමය උපයෝගී කරගන්න පුළුවන්ද කියලා. ඒතර මේ දෙන්නගේ සාන්ද්‍රණ හොයාගන්න නම් ඒ කියන්නේ දැන් මේ දෙන්න වෙන වෙනම ඉන්නවද? එකම ද්‍රාවණයක වෙන වෙන වශයෙන් ඉන්නේ. සෝඩියම් කාබනේට් සෝඩියම් බයිකාබනේට් විදියට ඉන්නේ. මේක හොයන්න තියෙන ක්‍රමය මොකක්ද? පදන ෆිනොප්තලින් දර්ශකයේ තිබ්බොත් සෝඩියම් කාබනේට් වල පළවෙනි පියවර විතරයි ප්‍රතික්‍රියා කරන්නේ. මෙතිල් ඔරෙන්ජ් තියෙනකොට පියවර දෙකත් එක්කම ප්‍රතික්‍රියා කරනවා. එතකොට මේකේ මොකද්ද ගැළපෙන උත්තරේ? C උත්තරේ ගැළපෙනවා. පළමුව ෆිනොප්තලින් දර්ශකයේ ලෙස භාවිතා කර. ඒ ෆිනොප්තලින් දර්ශකේ පාවිච්චි කරලා අපි අනුමාපනය සිද්ධ කළා ඊට අදාළ අගයන් ටික ගන්නවා. එතකොට එන්නේ මොන ප්‍රතික්‍රියාවට අදාළවද? පළවෙනි පියවරට අදාළව අපිට එනවා ඩීටේල් ටික එනවා. පළවෙනි පියවරට අදාළ වෙනවා. ඉන්පසු එම ද්‍රාවණයටම මෙතිල් ඔරෙන්ජ් එකතු කර තව දුරටත් අනුමාපනය කිරීම. එතකොට මොකක්ද වෙන්නේ? දෙවැනි පියවරටත් අදාළව අවශ්‍ය ඩීටේල් ටික අපිට ගන්න පුළුවන්. තේරෙනවද? ඒකෙන් ගණනය කිරීමක් මගින් අපිට හොයාගන්න පුළුවන් නේ. පළවෙනි පියවරට අදාළව වැය වෙච්ච පරිමාව අපි දන්නවා. ඊට පස්සේ මෙතිල් ඔරෙන්ජ් පාවිච්චි කරන මුළු ඔක්කොටම වැය වෙන පරිමාව හොයන්න පුළුවන්. ඒක ගානට ගණනය කිරීමකින් හොයාගන්න පුළුවන්. ප්‍රතික්‍රියා දෙක වෙන් කරගන්න පුළුවන් නේ අපිට. C ප්‍රකාශයේ තියෙන එකම තමයි වෙනස් විදිහකට D ප්‍රකාශයේ තියෙන්නේ. දර්ශකයේ ලෙස ෆිනොප්තලින් භාවිතා කර අනුමාපනයෙන් පසු S ද්‍රාවණයෙන් තවත් කොටසක් හොඳේ S ද්‍රාවණයෙන් තවත් ඝන සෙන්ටිමීටර් 25ක කොටසක් මෙතිල් ඔරෙන්ජ් දර්ශකයේ එකතු කර අනුමාපනය කිරීම. ඒත් අරකම තමයි සිද්ධ වෙන්නේ. එකම දේ. තේරෙනවද? එකම ක්‍රියාවලිය. එතකොට ඔතන ගැලපෙන උත්තරේ C හා D තමයි. එතකොට C හා D වුණාම උත්තරේ 3 නේ. උත්තරේ 3 ඉන්නේ. CD. ඒක තේරෙනවද? ඒ කියන්නේ පියවර දෙක වෙන් කරගන්න පුළුවන් වෙන්න ඕන. හරිනේ. අදට ඇති. අපු ගොඩක් කරා. ගොඩක් තියරි කරා අපි ඒක. හරිනේ. නම් ඕක තමයි ක්ලාස් එක. මේ මාසේ ඔය ළමයි ගොඩක් අහලා තිබ්බ මේ මාසේ තමයි නොමිලේ කරන්නේ හොඳේ. අනිත් ඒ කියන්න ඕනේ නොමිලේ කරන්නේ වෙන සෙල්ල වගේ ළමයි අද්ද ගන්න නෙමෙයි. හරිද? මං කරපු මං වෘත්තියක් විදිහට ක්ලාස් ඒ කියන්නේ මේ පටන් අරන් අවුරුද්දක් වෙනවා. අවුරුද්ද ලැබුවා මේ මාසේ 7 වෙනිදා. ඒක නිසා තමයි ඔය නොමිලේ ඒ ළමයි වෙනුවෙන් ඒක සැමරීම නිමිත්තෙන් තමයි ළමයි වෙනුවෙන් නොමිලේ මේ මාසේ ඕක කරන්නේ. සා ඔය විදිහට අලුත් වැඩක් පටන් ගත්තේ. අවුරුද්දක් ගියාම අලුත් දෙයක් පටන් ගන්න ඕනේ. ළමයිට අලුත් දෙයක් පුරුදු කරන්න ඕනේ. දැන් ඕකෙන් ඕගලන්ගේ කම්මැලිකම නැති වෙනවා. දැන් මේ ක්ලාස් එකට එන කට්ටිය උදෙන්ම නැගිටින්න එපා. නැකිල්ලනේ වැඩේ කරන්නේ. එකක් තමයි කම්මැලිකම නැති වෙනවා. ඒකට එහෙම අලුත් දෙයක් පුරුදු කරන්න ඕන නිසා තමයි ඔහොම අලුත් දෙයක් පටන් ගත්තේ. සහ ඒක නොමිලේ කරේ අර මං එහෙම අර තියෙනවානේ අපි අර අවුරුව සමරන්න ඕන අර හොඳ දෙයක් කරන්න ඕනේ කියන්නේ. මොකක් හරි නිකන් අපි පාටි දාලා හරියන්නේ නැහැ. ඒක සමනන්න අපි යම් කෙනෙක්ට හොඳ දෙයක් කරලා ඒකෙන් කෙනෙක්ට යහපතක් කරලා ඒකෙන් ලබා ගන්න සතුට පොඩි මේකක් තියෙනවා. ඒක නිසා තමයි මේ මාසේ නොමිලේ කරන්නේ හොඳේ. නැතු ළමයි අද්ද ගන්න නොමිලේ කරලත් නැහැ එහෙම කරන්නෙත් නැහැ. එහෙම අවශ්‍යතාවයක් නැහැ. මං කරන වැඩේ මං හරියට කරනවා මට මාව විශ්වාසයි.
මංගාවට එන ළමයි කොයි වගේ තැනක දැන් ඉන්නවද කියලා මන් දන්නවා. තේරුණාද? ඒ නිසා ලබන මාසේ ඉඳන් ක්ලාස් ෆීස් 1200ක් වෙනවා. ඒක ගෙවලා සහභාගී වෙන්න පුළුවන්. යම් ළමයට අපහසුතාවයක් තියෙනවා නම් ඒක වෙනම දන්නවන්න. එහෙම ළමයිට උදව් කරනවා. තේරුණාද? එහෙම ගෙවීම් පළක්කු වෙන ළමයි ඉන්නවනේ ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳේ. ඒක නිසා එහෙම ළමයි වෙනම දන්නවනේ. උනන්දුව තියෙන ළමයා අනිවාර්යෙන් කියනවා සර් මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා අපිට ක්ලාස් එකට සහභාගී වෙන්න බැරිද? එහෙම ඉන්නවා එහෙම ළමයි. තේරෙනවද? එහෙම කරගන්න නොමිලේ එකක් කරා අර සම්මන්ත්‍රණයක් නැත්නම් මං කියන එක බොරු වෙනවනේ. සෙමින එකක් කරා මං නොමිලේ. ඒක කරෙත් මාස 7ක් සම්පූර්ණ වෙච්ච ඒ සතුටට තමයි ඒක කරේ. හොඳේ. නැතු නොමිලේ මං කරන්නේ නොමිලේ කරන්නේ නැහැ කියන්නේ ඔය ළමයි අද්ද ගන්න නොමිලේ කරන්න මට ඕනේ නැහැ. හොඳේ. ඒ නිසා ඒක වරදව වටහා ගන්න එපා. හොඳේ. ළමයි දැන් මට මැසේජ් දාන වෙන ක්ලාස් වලටත් නොමිලේ කරනවා. සර් මාසයක් නොමිලේ දෙනවද? එහෙම කරන්නේ නැහැ. හොඳේ. එහෙම කරන්න මට අවශ්‍යතාවයක් නැහැ. තේරුණාද? අපි කරන වැඩේ අපි හරියටම කරනවා. ඉතින් ඔන්න ඔය වැඩ ටික විවරණේ ලියා ගන්න, අඩුපාඩු වෙච්ච ඒවා ලියා ගන්න, ආයි බලන්න. හොඳේ. ලබන සතියේ ක්ලාස් එකට ජොයින් වෙන්න. නොමිලේනේ තියෙන්නේ. ජොයින් වෙලා වැඩ ටික කරගන්න. හරිනේ? හරි. උස්සන්නයි හැමෝටම දැන් ඉතින් ඉස්කෝලේ යන කට්ටිය ටක් ගාලා ඉස්කෝලේ යන්න ඉතින්. ඈස් දෙක. හරි. ලිව් වෙන්න පුළුවන්.